බුදුදනාට සුබ සන්ධ්‍යාවක්. අපි අද දවසේ පිරිවැය ගිණුම් කරන්නේ කතා කරනවා පිරිවැය වර්ග කිරීම. පිරිවැය වර්ග කිරීම තමයි අපි අද කතා කරන්නේ. අපි එදා කතා කළා පිරිවැය වර්ග කිරීම දක්වා යම් ප්‍රමාණයක්. මම එතනින් නැවැත්තුවා මොකද බොහොමයක් එදා සම්බන්ධ වෙලා නොහිටපු නිසා. එතකොට පිරිවැය වර්ග කිරීම හරි වැදගත්. පිරිවැය විවිධ පදනම් ඔස්සේ වර්ග කරනවා. පිරිවැය විවිධ පදනම් ඔස්සේ වර්ග කරනවා. මෙන්න මේ වගේ. ඔයාලට පේනවා ඇති. මම මේ ටික පොඩක් මතක් කරගෙන යන්නම්. ඊට පස්සේ ඔයාලට තිරේ පේනව නේද? පේනවද? ඔව් සර්. හරි. එකක් තමයි පුතේ අපි පිරිවැය වර්ග කරනවා ස්වභාවය මත. ස්වභාවය අනුව ඒ කියන්නේ පිරිවැය වල අපිට දකින්න තියෙන එහෙම නැත්නම් අපිට හඳුනා ගන්න පුළුවන් ස්වභාවය අනුව ද්‍රව්‍ය, ශ්‍රමය, අනිකුත් පිරිවැය කියලා අපි වර්ග තුනකට බෙදනවා. මම මේවා පස්සේ විස්තර කරනවා. ඊට පස්සේ හඳුනාගත හැකි බව අනුව හඳුනා ගන්න පුළුවන් ආකාරය අනුව ඍජු, වක්‍ර කියලා අපි හඳුනා ගන්නවා. ඍජු හා වක්‍ර. වෙනස් වීම මත පිරිවැය පරාවැයනේ පිරිවැය වර්ග කරනවා. කොහොමද? විචල්්‍ය, ස්ථාවර සහ අර්ධ විචල්්‍ය කියලා. දැන් ආකාර තුනක්. මේ හැම එකක් ගැනම අපි කතා කරනවා. හරි? ඊට පස්සේ කළමනාකරන තීන්දුව වලට අදාළ වීම මත අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. ඊට පස්සේ වෙනත් පදනම් තියෙනවා. ආවස්තික පිරිවැය වල අහලා තියෙනවා. ගිලුණු පිරිවැය කියලා අපි අද කතා කරනවා. වර්ධක පිරිවැය. පැහැදිලිද? හරි. මොකද්ද මේ ස්වභාවය අනුව පිරිවැය අපි කොටස් තුනකට හඳුනා ගන්නවා. මොකද්ද ස්වභාවය අනුව පිරිවැය වර්ග තුන? ද්‍රව්‍ය, ශ්‍රමය හා වෙනත් කියලා. මොකද ද්‍රව්‍ය පිරිවැය කියන්නේ? මේකේ මම සටහන දීලා තියෙනවා. ඒක නිසා මම සටහන් දෙන්න යන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න නොඅසා ඉන්න එපා. ප්‍රශ්න අහනකොට තමයි මේක තහවුරු වෙන්නේ. ද්‍රව්‍ය පිරිවැය කියන්නේ මැටීරියල් කොස්ට්. භාණ්ඩයක් හදන්න යන පිරිවැය වර්ග ප්‍රධාන වශයෙන් තුනයි තියෙන්නේ. මොනවා කොහොම කිව්වත් වර්ග තුනයි තියෙන්නේ. එකක් තමයි ද්‍රව්‍ය, ශ්‍රමය, වෙනත්. දැන් අපි පාන් ගෙඩියක් හදනකොට මොනවාද ද්‍රව්‍ය ගන්න? ඉෂාන් මොනවාද පාන් ගෙඩියක් හදනකොට ගන්න ද්‍රව්‍ය? තීලිඟු පිටි. පිටි. පිටි ගන්නවා, තෙල් ගන්නවා, මාගරින් වගේ දේවල්, සීනි, ඊස් ගන්නවා මං හිතන්නේ ඔය වගේ එක එක දේවල් ගන්නවා. ද්‍රව්‍යාත්මකයි. අපිට අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්. දැන් මේක ද්‍රව්‍යයක්. ද්‍රව්‍ය විදිහට ගන්නවා පිරිවැය. අපි කියනවා ද්‍රව්‍ය. ශ්‍රමය කියන්නේ මොනවාද? දැන් මේ ද්‍රව්‍ය ටික නිකම්ම තිබ්බොත් පාන් ගෙඩියක් හැදෙනවද? නිත්‍ය. මේ ද්‍රව්‍ය ටික නිකම්ම තිබ්බොත් පාන් ගෙඩියක් වෙනවද? නැත්නම් කතා කරොත් මම තරහ වෙන්නේ නැහැ. නැත්නම් ක්‍රියාවලියකට භාජනය කරන්න. ක්‍රියාවලියකට භාජනය කරන්න ඕනේ. ඒ භාජනය කිරීම තමයි කරන්න. එහෙම නැත්නම් මේ නිෂ්පාදනයක් ලබා ගන්න. දැන් මම මේ මොකද කරන්නේ ඔයාලට? දැන් මේක සේවා නිෂ්පාදනයක්. මම කතා කරනවා. මගේ ශ්‍රමය වැය වෙනවා. ශ්‍රමය කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී පුද්ගලයන් කායික හෝ මානසික වශයෙන් යොදන වෙහෙසට කියන ශ්‍රමය කියලා. ශ්‍රමය අවශ්‍යයි. දැන් ඇඟලුමක ද්‍රව්‍ය මොනවාද? අපි කමිසයක් ගන්නවා, ගවුමක් ගන්නවා. මොනවාද ද්‍රව්‍ය? රේදි, නූල්, මොනවාද? බොත්තම්. වගේ විවිධ ද්‍රව්‍ය අවශ්‍යයි. ඒ ද්‍රව්‍ය ටික තිබ්බට ඇඟලුමක් වෙන්නේ නැහැ. කමිසයක් වෙන්නේ නැහැ. කමිසයක් බවට පත් කරන්න අපිට අවශ්‍යයි ශ්‍රමය. තේල කෙනෙක් ඕනේ. තේල කෙනෙක්, රෙදි මසන්නෙක් ඕනේ. දැන් ඇඟලුම් කම්මලක වැඩ කරන අය ඉන්නවා. වැඩ කරන අය ගණනාවක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි එතකොට ශ්‍රමිකයෝ.
දැන් තවත් දේවල් ඕනේ. තව මොනවද ඕනේ? යන්ත්‍ර ඕනේ, ඉදිකටු ඕනේ, ග්‍රීස්, තෙල්, විදුලිය, දුරකථන, ඒ වගේ විවිධ දේවල් ඕනේ. එතකොට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී වැයවන ද්‍රව්‍ය අපි ප්‍රධාන වශයෙන් ස්වභාවය අනුව අපිට පේන්න තියෙන ආකාරය අනුව කොටස් තුනයි. මොකද්ද? ද්‍රව්‍ය, ශ්‍රමය, වෙනත්. ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ වෙනත් පිරිවැය කියලා අපි වර්ග කරනවා ස්වභාවය අනුව. ස්වභාවය අනුව අපි එහෙම වර්ග කරනවා. පැහැදිලිව ඉන්නවද? ද්‍රව්‍ය ලබා ගැනීමේදී මේක වහන්න වෙනුනේ තබා ගැනීමේ සියලුම ලබා ගැනීමේ හා තබා ගැනීමේ සියලුම පිළිවෙල මේකට අයත් වේ. නිෂ්පාදනයේදී යොදා ගන්නා භෞතික දේවල් වල වටිනාකම ද්‍රව්‍ය පිළිවෙලට ගණනවා. ද්‍රව්‍ය. පැහැදිලිද? භෞතික දේවල්. උදාහරණ අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියන්නේ දැන් රෙදි නිෂ්පාදනයේදී ඇඟලුම් නිෂ්පාදනයේදී රෙදි නූල් බොත්තම් කියන්නේ අමුද්‍රව්‍ය. ආහාර නිෂ්පාදනයේදී සහල්, එළවලු, ඒ වගේ දේවල් අමුද්‍රව්‍ය. මැටීරියල්, රෝ මැටීරියල් කියලා කියනවා. උපාංග. දැන් යන්ත්‍ර කියන්නේ උපාංග. මැෂින් කියන්නේ උපාංග. පැහැදිලිද? උපාංග ඕනේ, උපකරණ ඕනේ. පරිභෝජන ද්‍රව්‍ය. පරිභෝජන ද්‍රව්‍ය ඕනේ. දැන් බලන්න ග්‍රීස් වගේ දේවල්. ග්‍රීස්, තෙල් එතකොට ඒ වගේ අර අමුද්‍රව්‍ය නෙවෙයි වෙනත් දේවල් තියෙනවා. consumables කියලා. ඒවා අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ කොටසක් වෙනවා. දැන් අපි හාල් ගත්තොත් බත්තලක බත්තල හාල් තියෙනවා. පරිප්පු ගත්තොත් කෑම එකේ පරිප්පු තියෙනවා. හැබැයි දර ගත්තොත් දර ටික කෑම එකේ තියෙනවද? ඈ? දර ටික තියෙනවද කෑම එකේ? ගෑස් එක තියෙනවද කෑම එකේ? තියෙනවද? නෑ. අන්න ඒවා පරිභෝජන ද්‍රව්‍ය. පැහැදිලිද? සාමාන්‍ය මේ හොඳට මතක තියාගන්න. එතකොට මතකේ තියාගත්තොත් මතකෙන් ලියන්න පුළුවන්. පරිභෝජන ද්‍රව්‍ය. නඩත්තු ද්‍රව්‍ය. දැන් ඔය ටූල්ස් තියෙනවානේ. යතුරු, නියන්, ඒ වගේ එක එක අඬු. ඒ තමයි නඩත්තු ද්‍රව්‍ය. ග්‍රීස් වගේ දේවලුත් නඩත්තු ද්‍රව්‍ය වලට ගන්න පුළුවන්. ඇසුරුම් ද්‍රව්‍ය. පැකින් තියෙන පෙට්ටි. දැන් අපි සබන් කැටයක් ගෙනාව සබන් කැටේ ඇසුරුම් තියෙනවා. බිස්කට් ගෙනාවොත් බිස්කට් ඇසුරුම් තියෙනවා. බිස්කට් පෙට්ටියක් ගෙනාවොත් පෙට්ටිය කියන්නේ ඇසුරුමක්. ඒක ඇතුලේ තියෙන බිස්කට් වෙනම කවර වල දාද. ඒවා කවර කියන්නේ ඇසුරුම්. ඒතර ඇසුරුම් තියෙනවා. දැන් හාල් මිටියක් ගෙනාවොත් කවර එක දාලා තියෙන එක ඇසුරුම. ඉතින් මෙන්න මේ වගේ ද්‍රව්‍ය තියෙනවා වර්ග කීපයක්. මොනවාද? අමුද්‍රව්‍ය තියෙනවා, උපාංග තියෙනවා, පරිභෝජන ද්‍රව්‍ය තියෙනවා, නඩත්තු ද්‍රව්‍ය තියෙනවා, ඇසුරුම් ද්‍රව්‍ය තියෙනවා. හරි? ස්වභාවය අනුව වර්ග කරන ශ්‍රම පිරිවැය. මොකද ශ්‍රම පිරිවැය කිව්වේ? නිෂ්පාදනයේදී සේවකයෙකු දරන ප්‍රයත්නය වෙනුවෙන්. ප්‍රයත්නය කියන්නේ උත්සාහය, වෙහෙස වෙනුවෙන් ඔහුට කරන සියලුම ආකාරයේ ගෙවීම වලට කියන ශ්‍රම පිරිවැය. ශ්‍රමය කියන්නේ උත්සාහය, ප්‍රයත්නය, වෙහෙස. ඒකට කරන ගෙවීමට කියන ශ්‍රම පිරිවැය. වැටුප් ගෙවනවා අපි වේතන ගෙවනවා. වැටුප් කියන්නේ පුතේ මාසික. දෛනිකව ගෙවනවා නම් වේතන කියනවා. හොඳින් වැඩ කරනවා නම් බෝනස් දෙනවා, ප්‍රසාද දීම නම්. වැඩ කරන්න ඕනි කාලයට වඩා වැඩිපුර වැඩ කරනවා නම් අති කාල. පැහැදිලිද? එතනද මොනවද වැටුප් කිව්වේ ඊශාන්? මාසිකව කරන ගෙවීම. මාසිකව කරන ගෙවීම වැටුප්. වේතන කියන්නේ මොනවද පාරමී? පාරමී ගිහිල්ලා. චේතනා මොනවද වේතන කියන්නේ? චේතනා එයා තරහ වෙලාද? ලක්ෂිකා මට කියන්නේ වේතන කියන්නේ මොනවද පුතේ? කතා කරවන්න කියන තමයි ඔක්කොම ලෙඩ ටික තියෙන්නේ නේ. ලක්ෂිකා දැන් මේ නම් ටික රෙකෝඩ් වෙනවාද? දැන් ඔයාලට මේ YouTube එකට දැම්මා. YouTube එකේ තියෙනවා මේ නම් ටික. මම මේ කියන ඒවා. ඔයාලා උත්තර දුන්නේ නැති ඒවාත් තියෙනවා. කන්දිය
දෛනිකව කරන ගෙවීම ඔව් දෛනිකව කරන ගෙවීම පුතේ මොනවාද? වේතන. මොනවාද නිමේෂ් ප්‍රසාද දීමනා කියන්නේ? මොකද්ද ප්‍රසාද දීමනාවක් කියන්නේ? දුර නිමේෂ් අවදියෙන් නේද? ඔව් සර්. මොකද්ද ප්‍රසාද දීමනා කියන්නේ? මේක දන්නේ නැතුනේ මම ඉන්නේ. මං කිව්වනේ. දැන් අපි හිතමු අපි උදේ කියනවා හරමානිස්ට මෙන්න මේ කොටස සුද්ධ කරන්න කියලා. මෙන්න මේ ටික සුද්ධ කරන්න කියලා කියනවා. එයාට පවර්න ওই ටික. හවස එනකොට හරමානිස් මේ ටිකක් සුද්ධ කරලා. දැන් මෙයාට වැඩේට පොරොන්දුනේ 1500යි දවසකට. දැන් ඇවිල්ලා බලනකොට වැඩිපුර වැඩ කරලා හොඳට වැඩේ කරලා තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ ඔයා? කියා කියනවද මෙයාට? 2000. ලක්ෂ නිසාන් හොඳයිනේ. 2000ක් ගෙවනවා. ගෙවන්න හිටියේ 1500යි වැඩිපුර කියා ගෙවුවද? ඇයි ඉතින් 500ක් වැඩිපුර ගෙවුවේ? ඒ කියන්නේ ගැස අතිකාල වගේද? නෑ. ඒ කියන්නේ වැඩේ හොඳින් කරලා තියෙනවා නා. දැන් අපි ඔයාලා ගණන් හදුවාම අපි ගුරුවරු දානවානේ හොඳයි. ඉතා හොඳයි කියලා දානව නේද? ඈ? ඔව් සර්. හොඳයි ඉතා හොඳයි අතර වෙනසක් තියනවද? නෝ තියෙනවනේ. ඇයි ඉතා හොඳයි කියන්නේ? කරන්න ඕනි මට්ටමට වඩා හොඳින් කළාම. එහෙම නේද? ඔව්. අන්න ඒ වගේ හොඳින් වැඩ කළාම වැඩ කරන එක්කෙනා දිරි ගන්නවන්න. වැඩ කරන එක්කෙනා දිරි ගන්නවන්න අපි කරනවා ගෙවීමක්. අපි කියනවා ප්‍රසාද දීම. මගේ කාර් එක මෙලඟදී කොළඹ යද්දි පොඩි ට්‍රබල් එකක් අහන්න හයිවේ එකේ ඉඳලා තිබ්බ මං මල්ලි කෙනෙක් ගෙනිච්චේ. ඊට පස්සේ එතනින් කොහමද එළියට ගෙනිලා ගරාජ් එකකට දාලා කොහමද රිපෙයාර් එකට ගිහලා තිබ්බේ රුපියල් 3000ක් විතර. හැබැයි මිනිහා ගිය දවසත් එහෙ ඉඳලා ඊට පහුවදා තමයි මෙහි ආවේ. ඉතින් මං වියදමට අමතර ගිය වියදමට අමතර මං එයාට දවසකට 2500 ගානේ දුන්නා. එයා බලාපොරොත්තු වෙන්නේ මං එහෙම ගෙවයි කියලා. දවසකට 2500 ගානේ එයාට ගෙවයි කියලා මං එයා බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එයා සතුටු වුණා. එතකොට දැන් සාමාන්‍ය දැන් අර වාහනේ හදාගෙන හදනවා බලාගෙන එයා හිටියේ හදව ගත්තනේ. එයා ඒ වෙනුවෙන් මම කළේ යාගේ දවස වෙනුවෙන්. දවසට 2000ක් වෙන්න පුළුවන් මං ඊට වඩා ගෙවුවා. එතන එයා සතුටටපත් වෙනවා. ඊට පස්සේ මං ආයෙ වැඩක් කිව්වා මොකද වෙන්නේ? එයා ඒක හොඳින් කරනවා. ඒතර ප්‍රසාද දීමනාව ගෙවන්නේ දිරි ගන්නවන්න. හොඳින් වැඩ කරනවට කරන ගෙවීමට කියන අපි මොකක් කියලාද? ප්‍රසාද දීම. මාත් එක්ක පුතේ සම්බන්ධ වෙන්න. ඔයාලා උත්තර දෙන්න. ඈ? ප්ලාස්ටර් අලවගෙන එහෙම ලැහැත් වෙන්න එපා. එතකොට දැන් උත්තර දුන්නාම ඒක මතකේ තියෙනවා. මම මේ උත්සාහ ගන්න ඔයාලට මේක මතකේ තියවන්න. පාඩම් කරන්න නැතුව ලියන්න පුළුවන් මට්ටමට ගේන්න. අතිකාල කියන්නේ මොකද්ද? සුලක්ෂි? මොනවාද අතිකාල කියන්නේ? වැඩ කරන්න ඕන කාලට වඩා වැඩිය වැඩ කරාම ලැබෙන. ඔව් වැඩ කරන්න ඕනේ කාලෙට වඩා වැඩිපුර. දැන් අපි හිතමු උදේ 8යි හවස 5යි. දැන් වැඩ වැඩි නිසා උදේ 8 ඉඳලා 7 වෙනකන් වැඩ කළා. එතකොට මෙයා මේ 5න් පස්සේ පැය කීයක් වැඩ කළාද? 2යි. පැය 2යි. මේ පැය දෙකට ගෙවනවා අපි අතිකාල ඕවර් ටයිම්. වේලාව ඉක්මවා කළ සේවය. අතිකාල ඕවර් ටයිම් කියලා කියන OT කියන්නේ ඕවර් ටයිම්. එතකොට નિયમિત කාල සීමාව ඉක්මවා කරන සේවයට කරන ගෙවීම් වලට කියනවා අතිකාල. මේ වචන ඉගෙන ගන්න. මොකද අපිට වැදගත්. හරි නේද? වැටුප් මතකයි, වේතන මතකයි, ප්‍රසාද දීමනාව මතකයි, අතිකාල මතකයි. අමතක කෙනෙක් ඉන්නවද? සර් වැටුප් පොඩ්ඩක් කියන්න බැරිද අපහා? වැටුප් කියන්නේ මාසිකව කරන ගෙවීම. හරි. ගුරුවරුන්ට වැටුප්. අම්මලාට එහෙම ගන්න වැටුප්. පැහැදිලිද? ඔව් සර්. දැන් අපි ගන්නවා සේවකයන් ගන්නකොට කියන දෛනික වැටුප් ගන්නයි අනියම් සේවකයන් කියලා කියනවා. වැඩ තිබ්බොත් වැඩ දෙනවා. වැඩක් තියෙනවා නම් එයාලම වැඩි කරව ගන්න. එතකොට කියවනේ දෛනික වැටුප්නේ. ඒතර ඒගොල්ලන්ට අපි කියනවා මොනවා කියලාද? වේතන. පැහැදිලිද? දැන් මෙන්න මේවා මාත් එක්ක කතා බහ කර කර ඉගෙන ගන්න. ඒක තමයි පුතේ ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය. අනෙකුත් යදා
එතන අනිකුත් වියදම් කැටගරයිස් කරන්න ලේසි. වෙන් කරන්න ලේසි. කොහොමද වෙන් කරන්නේ? කොහොමද වෙන් කරන්නේ? ද්‍රව්‍ය පිරිවැයයි ශ්‍රම පිරිවැයයි හැරුණාට අනිකුත් සියලුම දේවල් මොනවද ගන්නවා මොකටද? අනෙකුත් වියදම්. අනිකුත් පිරිවැය. බලන්නකො උදාහරණ කුලී, විදුලිය, ගෑස්, ෂෙයා, දුරකථන ඒ ඕන එකක්. ද්‍රව්‍ය අපිට හඳුනා ගන්න හැකි භෞතික දේවල්, ශ්‍රමය, කායික හා මානසික වෙහෙස, ප්‍රයත්නය, ඒතර අනිකුත් සියලු දේවල් අපි ගන්නවා අනිකුත් වියදම් ඔන්න ස්වභාවය අනුව පිරිවැය වර්ග කළා. හඳුනාගත හැකි බව ඍජු පිරිවැය. මේකේ වර්ග දෙකයි ඍජු හා වක්‍ර කියලා. මොකද්ද ඍජු පිරිවැය කියන්නේ? නෙත්මි දන්නව නේද නෙත්මි? කියන්නකො බලන්න. නෙත්මි මොකද පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් කියන්නේ නෙත්මි? දැක්ක ගමන් ඒ වියදම හඳුනා ගන්න පුළුවන් බාහන නිෂ්පාදනයට ගිය ඒක ගමන් හඳුනා ගන්න පුළුවන් නේ. දැන් මෙහෙමයි. ඍජු කියන්නේ භාණ්ඩයකට එක එල්ලේම දරන පිරිවැය. දැන් අපි ගත්තොත් ආහාර නිෂ්පාදනය කියනකො හෝටලයක්. දැන් බත් පැකට් එකක් හැදුවාම මේකේ තියනවා නේද? මේකට අරන් තියනනේ හාල්. ගත්තු හාල් වර්ගයේ බත් එක දිගහැරලා බලන්න පුළුවන්ද? රතු කැකුළුද සුදු කැකුළුද සම්බද නාඩුද බාස්මතිද කියලා කියන්න පුළුවන්ද බැරිද? කාටවත් බැරිද එහෙම කියන්න ඈ? පුළුවන්. අර මේ කැඳ හැරි වගේ වෙන්න එපා. පුළුවන්. ඒතර හාල් ඍජු පිරිවැයක්. ඇයි? හාල් නැත්නම් බද තියනවද? නෑ. මම නම් දැකලා නෑ. හාල් නැත්නම් බත් තියනවද? නෑ. ඍජු නැත්නම් ඇඟලුම් තියනවද? නෑ. හාලේ හැටියට බත, රෙද්දේ හැටියට ඇඳුම. එහෙමනේ? අන්න ඒවා පුතේ ඍජු. පැහැදිලිද? එතකොට දැන් ඍජු පිරිවැයේ විශේෂ ලක්ෂණය තමයි දැන් කමිසයකට මීටර් 2යි නම් කමිස 10කට කීයද? 20යි. 20යි. ඔන්න ඍජු පිරිවැයේ ස්වභාවය. වැඩි වෙන අනුපාතයට පිරිවැය වැඩි වෙනවා. ගඩොලක් කපන්න රුපියල් 5යි. පියදාස ගඩොල් 500ක් කැපුවා නම් දවසකට කීයද වැටුප? එහෙනම් ඍජු වැටු. එහෙනම් නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම දැරිය යුතු දරන පිරිවැය නිෂ්පාදන ප්‍රමාණයට සමානුපාතිකව වැඩි වෙනවා. අපි කියනවා ඍජු පිරිවැය. එහෙම නැත්නම් මේ යොදා ගන්නා පිරිවැය නිෂ්පාදනයේ සඳහා එක එල්ලේම දරනවා නම් එහෙම නැත්නම් ඒකකයක් ලබා ගන්න දරන පිරිවැය පැහැදිලිව නිශ්චිතව කියන්න පුළුවන් නම් අපි කියනවා මොන පිරිවැයද? ඍජු පිරිවැය. බලන්නකො පිටු 40 පොත් 10ක් ගත්තොත් හැම එකම තියෙන පිටු 40යි. ඒතර පොතකට දාලා තියෙන කඩදාසි ප්‍රමාණය සමානද? සමානයි. ඒතර කඩදාසි වල යන පිරිවැය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එහෙනම් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් කියන්නේ ඒකකයක් සඳහා දරන පිරිවැය ප්‍රමාණය පැහැදිලිව නිශ්චිතව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් නම් අපි කියන මොකක් කියලාද නෙත්මි? ඍජු පිරිවැය. ඍජු පිරිවැය. දැන් ඔයාලගේ නෝට් එකට අමතරව මම ප්‍රස්තාර දෙනවා. ඒක නෝට් එකට බද්ධ කරලා ඇඳ ගන්න. ඍජු පිරිවැය ගත්තාම අපි ගන්නවා ආකාර දෙකක්. ඒකකයක ඍජු පිරිවැය. ඒකකයක ඍජු පිරිවැය. පොතක ඍජු පිරිවැය. එහෙම නැත්නම් පොතකට යන කඩදාසි පොළවල පිරිවැය. ගවුමකට යන රෙදි වල පිරිවැය. දැන් අපි හිතමු රෙදි මීටරයක් රුපියල් 100යි. ගවුමකට රෙදි මීටර 3ක් යනවා. එහෙනම් රෙදි වල යන පිරිවැය කීයද? 300. හා
300යි. එතකොට ගවුම් 10ක් මැහුවොත් 3000 3000යි. පැහැදිලිද? එතකොට තාරක නෑනේ. ඒකකයක ඍජු පිරිවැය මෙන්න මේ වගේ ඉන්නේ. මේ පැත්තෙන් පිරිවැය, මේ පැත්තෙන් නිෂ්පාදන ප්‍රමාණය. නිෂ්පාදන ප්‍රමාණය කොයි වගේද? කොතරම් නිෂ්පාදනය කළත් ඒකකයක පිරිවැය වෙනස් වෙනවද? දැන් අපි මෙතන කියන 300යි. 5ක් නිෂ්පාදනය කළත් 10ක් 15ක් 20ක් නිෂ්පාදනය කළත් ඒකකයක පිරිවැය වෙනස් වෙනවද? නෑ. ඒකකයක පිරිවැය වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. හරි. පළවෙනි ප්‍රස්තාරය ඒකකයක ඍජු පිරිවැය. ඒකකයක ඍජු පිරිවැය මේක ඇඳ ගන්න. අපහැදිලි කෙනෙක් ඉන්නවද? ඔව් ඒකේ පිරිවැය කියන්නේ ඒකකයේ පිරිවැයද? ඔව් ඒකකයක පිරිවැය. අපි හැම කියමු 300 ඒකකයක පිරිවැය. මෙතන නිෂ්පාදන ප්‍රමාණය. එතකොට සර 300ක් දාලා තියෙන ඒකක ප්‍රමාණයද? ඈ 300 දාලා තියෙන ඒකක 300 ප්‍රමාණයද? කියන්නේ මොකද්ද එතකොට? ඒකකයක පිරිවැයනේ. හරි. පිරිවැය. 5ක් නිෂ්පාදනය කළත් 300යි, 10ක් නිෂ්පාදනය කළත් 300යි, 15ක් නිෂ්පාදනය කළත් 300යි, 20ක් නිෂ්පාදනය කළත් 300. 300යි. හරිද? සුලක්ෂි පැහැදිලිද? පැහැදිලි සර්. නිතරම ඇටෙන්ෂන් එකේ ඉන්න, හොඳ අවධානයෙන් ඉන්න, මේවා හරි වැදගත්. මං ගිය සතියේ නැවැත්තුවෙත් ඒකයි. හරිද? ඇඳගෙන ඉවරද? හරිද? ඇඳලා ඉවරද? ඊට පස්සේ මුළු ඍජු පිරිවැය. මෙන්න පිරිවැය අක්ෂය. මෙන්න පිරිවැය අක්ෂය, මෙන්න නිෂ්පාදන ප්‍රමාණය. මේ පැත්ත පිරිවැය. මෙන්න මේ වගේ මුළු පිරිවැය යන්නේ. කොයි වගේද? නිෂ්පාදනය වැඩි වෙන මොකද වෙන්නේ? සමානුපාතිකව. සමානුපාතිකව මොකද වෙන්නේ? මුළු පිරිවැය මේ තියෙන මේ පැත්ත මුළු පිරිවැය. වැඩි වෙනවා. sorry දැන් බලන්නකෝ. එක ගවුමක් මහන්න 300යි. 10ක් මැවුවොත් කීයද? 10ක් මැවුවොත් කීයද? 3000 3000යි. 20ක් මැවුවොත් 6000යි. මොකද වෙන්නේ? ප්‍රමාණය අනුව මුළු පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. සමානුපාතික වැඩි වෙනවා. එතකොට ප්‍රස්ථාර දෙක දිහා බැලුවම මම හිතා ගන්න නැහැ නේද? මේක මොකද්ද? ඒකකයක ඍජු පිරිවැය, මේක මුළු ඍජු පිරිවැය. නිෂ්පාදන ප්‍රමාණයට සමානුපාතික පිරිවැය වැඩි වෙනවා. හරිද? රිද්මි හරි සර්. පෙරනාද නිත්‍යා? ඔව් සර්. හොඳට අල්ලගන්න මේක. මොකද අදියර 3ේදී පිරිවැය ගිණුම්කරණේ තියෙනවා. පිරිවැය ගිණුම්කරණේ තියෙනවා. මේ ඔයාලට පොඩි chance එකක් තියෙනවා මහන්සි වුණොත්. දැන් AT ආයතනත් කතා කළාම දැන් මාර්තු වගේ එක්සෑම් තිබිලා ඊට පස්සේ අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු ඕ සැප්තැම්බර් ආයෙ එක්සෑම් එකක් තියෙනවා. අගෝස්තු අග හරි සැප්තැම්බර් මුල. එතනදී ෆයිනල් එක ඉවරයි. මහන්සි වෙලා වැඩ කරන කෙනෙකුට පුළුවන් චාර්ටර්ඩ් එකේ තව සබ්ජෙක්ට් දෙකක් ඒකත් දා ගන්න පුළුවන් A level විභාගයට අවුරුද්දකට පෙර.
එහෙම වුණොත් ඔයාලා උපාධියකට වැඩි සුදුසුකමක් හදාගෙන තමයි A level වාඩි වෙන්නේ. ඒක ලොකු big achievement එකක්. ඇමිලි පිටේ මේ දක්වා කාටවත් බැරි වුණා එහෙම තත්ත්වයට එන්න A level වලට පෙර. ඒක ලොකු තැනක්. බලමු papers දෙකයි ලියන්න තියෙන්නේ. මහන්සි වෙලා වැඩ කර. මේක නිසා මේ කියන ඒවා දැන් ඔයාලට රෙකෝඩින් එකක් දානවා මම. ඒවත් බල නැවත බල උපරිම ගන්න. අපේ සුලක්ෂිකලා වාගේ එදා ගණන් 6ක් හදාගෙන ඉල තිබුණ සුලක්ෂිනේ සමාගම ගණන්. ඔව් සර්. ඒ වගේ පුළුවන් තරම් හදන්න පුතේ. ඔයාලට ඕන තරම් කාලෙදින මේ වෙලාවේ කම්මැලි වෙන්න එපා. බින්දක්වත් කම්මැලි වෙන්න එපා. මම මේ නිතරම කියන්නේ ඔබේ ජයග්‍රහණය උදෙසා. ඔයාලගේ ජයග්‍රහණය උදෙසා. පැහැදිලිද? ඕන තරම් ජොබ් තියෙනවා. ඔයාලා ටැලන්ට් උනොත්, ඔයාලා ක්වොලිෆිකේෂන් හදාගත්තොත් ඔයාලට ඇත්තටම අපිට උදව් කරන්න පුළුවන්. ඒක නිසා උපරිම මහන්සිලා වැඩ කරන්න, හොඳම ප්‍රතිඵල වලට යන්න. මේවා කියවන්න පුළුවන්. මම කියවලා තේරුම් ගන්න වඩා දෙයක් දෙන්න ඕනි හන්දේ මම මෙච්චර කෑ ගහනවා. අපහැදිලිලා ඉන්නවද? දැන් මම මෙහෙම ඇහුවම අපහැදිලි නම් අපහැදිලි කියලා කෙලින්ම කියන්න. හරි? හරි. අපි යන් ඊගාවට. වාක්‍ර පිරිවැය. වාක්‍ර පිරිවැය කියන්නේ මොනවද ලක්ෂිකා? වාක්‍ර පිරිවැය. කෝ ලක්ෂිකා? එයා ගිහිල්ලා. ඉන්නවා. ලක්ෂිකා තැපෑලේ මොනවද උත්තරේ? netme මොනවද වාක්‍ර පිරිවැය කියන්නේ? පහසුවෙන් හඳුනාගත නොහැකි පිළිවෙල. very good. පහසුවෙන් හඳුනා ගන්න බැරි ඒවා. දැන් අපි හිතමු පන්ති කාමරේ ඔයාලා එක්කෙනෙක් වාඩි වෙලා ඉන්න මම ෆෑන් එක දාලා තියෙනවා. ෆෑන් එක කරකැවෙනවා. ෆෑන් එකට යන කොස්ට් එක ළමයාටයි නේද අදාළ වෙන්නේ. දැන් අපි හිතමු ෆෑන් එකට යන එහෙම ඕනේ නැහැ. මෙහෙම හිතන්නකෝ. යන්ත්‍රයක් ෂේ වෙනවා. ෂේ වෙන ප්‍රමාණය අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්ද? බෑ. දැන් අපි හිතමු ඇඹිලි පිටියේ ගාමන් ෆැක්ටරියක් මෙන්න මේ වගේ තියෙනවා. මෙතන තමයි ගේට්ටුව. මෙතන ඉන්නවා සිකියුරිටි ඔෆිසර් කෙනෙක්. අපිට කියන්න පුළුවන් ද ඇඟලුමකට කොස්ට් එක කීයද කියලා මේ සිකියුරිටි එමෙත ඇඟලුමකට දෙන ආරක්ෂාවේ පිරිවැය හොයන්න පුළුවන්ද අපිට? බෑ. ඇඟලුමකට යන්ත්‍රය කොච්චර ෂේ වෙනවද කියලා හොයන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී දරන පිරිවැය ඒකකයකට කොතරම්ද කියලා පැහැදිලිව නිශ්චිතව හඳුනා ගන්න බැරි නම් එහෙම නැත්නම් ඍජුවම අදාළ වෙන්නේ එක ඉල්ලේම අදාළ වෙන්නේ හැබැයි වක්‍රව ඕනි. ගෑස් එක ඕනි. ඍජු පිරිවැයේ ස්වභාවය ඍජු පිරිවැය නැත්නම් බහන්නේ නැහැ. ඍජු නැත්නම් ඇඟලුම නැහැ. හාල් නැත්නම් බත නැහැ. දැන් පරිප්පු නොදා පරිප්පුවක් හදන්න පුළුවන්ද? බෑ. පැහැදිලි නේද? දැන් ඇඳුම මැහුවොත් ගෝණි පඩංගුවකින් මැහුවොත් ඇඳුම ඒක රෙදි වලින් ලැබෙන්නේ නැහනේ. ගෝණි පඩංගුවකින්ම තමයි ලැබෙන්නේ. එහෙමනම් ඍජු පිරිවැය තමයි යොදන දේ අනුව තමයි නිෂ්පාදනය. සම්බ වලින් හැදුවොත් සම්බා. බාස්මති නම් බාස්මති. රතු කැකුළු නම් රතු කැකුළු. යොදන දේ තමයි නිෂ්පාදනයේ තියෙන්නේ. ඒක තමයි ඍජු පිරිවැය ස්වභාවය. හැබැයි වක්‍ර පිරිවැය එහෙම නැහැ. මේ බත උයන්න පුළුවන් දර වලින් උයන්නත් පුළුවන්. ගෑස් වලින් උයන්නත් පුළුවන්. භූමි තෙල් උදුන උයන්නත් පුළුවන්. ඊට පස්සේ රයිස් කුකර් එකෙත් පුළුවන්. දැන් කන ගමන් කියන්න පුළුවන් මේ බත් එක හදලා තියෙන්නේ ගෑස් කුකර් එකේ කියලා කියන්න පුළුවන්ද? බෑ. පුළුවන්ද? ලක්ෂි? මම කියන්න බෑ. හැබැයි ගෑස් හරි දර හරි රයිස් කුකර් එක හරි ඒව නැත්නම් බත ගන්න පුළුවන්ද? ඒත් බෑ. බෑ. එහෙමනම් ගෑස් දර විදුලිය ඒවා මොනවාද? වක්‍රව දරන පිරිවැය. නිෂ්පාදනයට අවශ්‍යයි. හැබැයි එක එල්ලේ නෙවෙයි වක්‍රව. අපි කියන මොකක් කියලාද? වක්‍ර පිරිවැය. හරිසි. වක්‍ර පිරිවැය නිෂ්පාදනය සඳහා එක එල්ලේ දරන්නේ හැබැයි වක්‍රව නිෂ්පාදනයට උදව් කරනවා.
වක්‍ර පිරිවැය කියලා කියනවා. පැහැදිලි වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැයේ අපි ප්‍රස්ථාර දෙකක් හඳුනනවා. වක්‍ර පිරිවැයේ ස්වභාවය තමයි දැන් අපි හිතමු ගොඩනැගිල්ලක් කුලියට ගත්තා. රුපියල් 10000යි මාසෙකට කුලිය. මාසෙකට භාණ්ඩ 100ක් නිෂ්පාදනය කළොත් ඒකකයක පිරිවැය කීයද? බෙදුවා 100. එකක පිරිවැය කීයද? 100යි. 200ක් නිෂ්පාදනය කළොත් 50යි. 50යි. 400ක් නිෂ්පාදනය කළොත් 25යි. 600ක් නිෂ්පාදනය කළොත් 12.5යි. 800ක් නිෂ්පාදනය කළොත් 6.75යි. 1000ක් නිෂ්පාදනය කළොත් 50යි. 400දී 25යිද? ඔව්. 600දී 12යි 50යි. සර් වැරදි. මෙතන 600දී කීයද? 600ෙන් බෙදන්න 16යි 6යි 7යි. 800දී 12යි 50යි 1000දී 10යි. හරි නේද? එතකොට අපි ප්‍රස්ථාරයෙන් හදන මුළු වක්‍ර පිරිවැය මෙන්න මේ වගේ යන්නේ. මේ හැඩයට මොකක් කියලාද කියන්නේ? මේ පැත්තේ පිරිවැය ඒකකයක වක්‍ර පිරිවැය. බිඳුව මේ පැත්ත ප්‍රමාණය. නිෂ්පාදන ප්‍රමාණය අඩුයි නම් මොකද වෙන්නේ? ඒකකයක පිරිවැය ඉහළයි. වැඩි. නිෂ්පාදන ප්‍රමාණය ටික ටික වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒකකයක පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. ටික ටික අඩු වෙනවා. ඔන්න ඒකකයක වක්‍ර පිරිවැය. ඒකකයක වක්‍ර පිරිවැය මෙන්න. ඒකකයක වක්‍ර පිරිවැය. පැහැදිලිද? අවිස්කාර එතකොට 10000 කියන්නේ මුළු පිරිවැයද? මුළු වක්‍ර පිරිවැයද? මුළු පිරිවැයද? අපි මාසෙකට ගොඩනැගිල්ලකට ගන්න රුපියල් 10000ක කුලි. 100යි නම් අපි මාසෙටම නිපදවන්නේ එකක් වෙනුවෙන් කොච්චර කොස්ට් එකක් දාලා තියෙනවද? 100ක් හරි. 100යි. 200 නිෂ්පාදනය කළොත් 50යි. හරිද? එතකොට නිපදවන ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒකකයක පිරිවැය අඩු වෙනවා. වක්‍ර පිරිවැයට තව නමක් කියන ස්ථාවර පිරිවැය කියලා. අපි වෙන වර්ගීකරණයක් අරට ඒක ඉගෙන ගන්න. හරි. ඒකකයක වක්‍ර පිරිවැය. ඒකකයක වක්‍ර පිරිවැය. හරිද? නෑ පොඩ්ඩක් ඉන්නව. වක්‍ර පිරිවැය කියන්නේ දැන් අපි හිතමු මාසෙකට 10000යි කියලානේ ගත්තේ. 100ක් නිෂ්පාදනය කළාට මුළු පිරිවැය කීයද? 100ක් නිෂ්පාදනය කළාට මුළු පිරිවැය 10000යි. 200ක් නිෂ්පාදනය කළාට මුළු පිරිවැය කීයද? 10000යි. 10000. 400ක් නිෂ්පාදනය කළාත් 10000යි. 500ක් නිෂ්පාදනය කළාත් 10000යි. 1000ක් නිෂ්පාදනය කළාත් 10000යි. මොකද වෙන්නේ? නිෂ්පාදනයේ කොතරම් වුවත් මුළු පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. බලන්න. ප්‍රස්ථාරය මේ පැත්තේ නිෂ්පාදන ප්‍රමාණය. මෙතන ආවේ ඒකකයක පිරිවැයනේ, මේ පැත්තේ මුළු පිරිවැය. මෙන්න මේ වගේ. පාඩේ කොතරම් වුවත් මුළු පිරිවැය වෙනස් වෙනවද? නෑ. මුළු පිරිවැය
වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදනය කොතරම්වත් මුළු පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවරව ගමන් කරනවා. මුළු වක්‍ර පිරිවැය නේද? පිරිවැය. හරි. අද ගන්න බලන්න. නේද? වෙනස් වීම මත පිරිවැය නිෂ්පාදනය වෙනස් වීම මත පිරිවැය වෙනස් වෙනවා. වෙනස් වීම මත පිරිවැය කියලා අපි කියනවා. දැන් සමහරවිට නිෂ්පාදන මට්ටම අනුව පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. උද්දමන අනුපාතය වාගේ දේවල් විනිමය අනුපාත වාගේ දේවල් වෙනස් වීම මත ශ්‍රමයේ ගුණත්වය වෙනස් වීම මත පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. එතන මෙන්න මේ වගේ මොනවා හරි වෙනස් වෙන හේතුන් මත පිරිවැය වෙනස් වෙනවා අපි කියනවා වෙනස් වීම මත. හැබැයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මොනවා මතද? නිෂ්පාදන ප්‍රමාණය මට්ටම මත පිරිවැය වෙනස් වෙනවා. නිෂ්පාදන ප්‍රමාණය එහෙම නැත්නම් නිෂ්පාදන මට්ටම අනුව පිරිවැය වෙනස් වෙන එක තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ. මේකදී අපි පිරිවැය වර්ග කොටස් තුනක් ඉගෙන ගන්නවා. එකක් තමයි විචල්්‍ය, ස්ථාවර සහ අර්ධ විචල්්‍ය. පැහැදිලිද? මොකද්ද විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ? විචල්්‍ය පිරිවැය කාටද කියන්න පුළුවන්? අහවලා කියයි ඉන්නේ කියලා බලාගෙන ඉන්න නැතුව කියන්න පුළුවන් කාටද? විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ දරුවනේ ඍජු පිරිවැයම තමයි. හැබැයි අර්ථ දක්වන විදිය වෙනස්. ඍජු පිරිවැය. ඍජු පිරිවැය හැබැයි අපි අර්ථ දක්වන්නේ නිෂ්පාදන මට්ටම මත වෙනස් වෙන පිරිවැයට අපි කියනවා විචල්්‍ය. විචල්්‍ය කියන්නේ විචලනය වෙනවා, වෙනස් වෙනවා. මොනවද විචල්්‍ය පිරිවැය කියන්නේ? සමෝදි? නිෂ්පාදන ප්‍රමාණය තමයි වෙනස්. ඔව් නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙන පිරිවැය. එකක් හදන්න 25යි 10ක් හදන්න කීයද? 250යි. එකක් හදන්න 40කට මොකද වෙන්නේ? නිෂ්පාදන ප්‍රමාණයට සමානුපාතිකව හෝ වෙනත් අනුපාතිකව පිරිවැය වෙනස් වෙනවා නම් අපි කියනවා විචල්්‍ය පිරිවැය. විචලනය වෙන පිරිවැය, වෙනස් වෙන පිරිවැය. පැහැදිලිද? එතකොට විචල්්‍ය පිරිවැය අපි ප්‍රස්ථාරයකින් අඳින්නේ මේ විචල්්‍ය පිරිවැයනේ මුළු පිරිවැය. නිෂ්පාදන ප්‍රමාණය මේ වගේ අර අපි ඍජු පිරිවැයන්නේ මුළු ඍජු පිරිවැය ඒකමයි ප්‍රස්ථාරය. ඍජු පිරිවැය මුළු ඍජු පිරිවැයට යන්නේ ඒකම තමයි ප්‍රස්ථාරය. මුළු විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය හැසිරෙන්නේ කොහොමද? නිෂ්පාදන ප්‍රමාණය මත අපි ප්ලාස්ටික් ගලවමුද? නිෂ්පාදන ප්‍රමාණය වල පිරිවැය වෙනස් වෙනවා. පිරිවැය වෙනස් වෙනවා. වෙනස් වෙන පිරිවැය. එහෙනම් නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙන්නේ මොන පිරිවැය කියලාද අපි ඉගෙන ගත්තේ? ඍජු පිරිවැය. ඍජු පිරිවැය. මේ විචල්්‍ය පිරිවැය කියලා ඉගෙන ගන්නේ මොනවාද එතකොට? ඍජු පිරිවැය. ආරමී මොනවාද විචල්්‍ය පිරිවැය කියලා ඉගෙන ගන්නේ? පාරමී ඉස්තර පාරමී නම් උත්තර දෙනවා. නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙන පිරිවැය විචල්්‍ය පිරිවැය කිව්වා. එතකොට විචල්්‍ය පිරිවැය කියලා අපි ඉගෙන ගන්නේ මොන පිරිවැයද? ඍජු පිරිවැය. මොන පිරිවැයද? ඍජු පිරිවැය. ඍජු පිරිවැයමයි. හරි. මුළු ඍජු පිරිවැය. මෙන්න ප්‍රස්ථාරය හඳගන්න. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ මොනවද? ඍජු පිරිවැයම තමයි. එතන වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ නේ. ඍජු පිරිවැයමයි. ස්ථාවර පිරිවැය. ඊපස්සේ ස්ථාවර පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැය. මේ ස්ථාවරයි කියන්නේ නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙන්නේ ස්ථාවරව තියෙනවා. ඇයි ස්ථාවර කියලා කියන්නේ මොකක් හන්දද? නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ, ස්ථාවරව තියෙනවා. ස්ථාවර පිරිවැය. එහෙනම් මොනවාද මේ ස්ථාවර පිරිවැය කියන්නේ?
මොනවද? නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වීම සමග වෙනස් නොවන පිළිවෙල. ඔව් අපි කිව්වනේ එහෙම පිරිවැය වර්ගයක් මේ ඉස්සල්ලා. මොන පිරිවැයද? විචල්්‍ය පිළිවෙල. නේ වක්‍ර පිරිවැය. මොනවාද? වක්‍ර පිරිවැය. ප්‍රමාණය මත වෙනස් නොවන පිරිවැයට අපි කියන වක්‍ර පිරිවැය. එතකොට ස්ථාවර පිරිවැය මෙන්න මේ වගේ අර මුළු වක්‍ර පිරිවැය වගේ නිෂ්පාදන ප්‍රමාණය කොතරම් වුවත් මොකද වෙන්නේ? පිරිවැය වෙනස් වෙනවද? නිෂ්පාදන ප්‍රමාණය කොතරම් වුවත් පිරිවැය වෙනස් වෙනවද? නෑ. මෙතන ෆෑන් එක කරකැවෙනවා. මම තනියෙන් හිටියත් කරකැවෙනවා. 10ක් හිටියත් කරකැවෙනවා. 25ක් හිටියත් කරකැවෙනවා. එක කොස්ට් එකයි යන්නේ. ගොඩ නැගිල්ල කුලිය 10000යි නිෂ්පාදන ප්‍රමාණය කොතරම් වුවත් 10000. පැහැදිලිද? තේරෙනවද? හරි. ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරය ඇඳ ගන්න. චේතනා තේරුණාද? sir. පැහැදිලිද? පැහැදිලි sir. නිත්‍ය පැහැදිලි sir. හරි. ස්ථාවර පිරිවැය. අර්ධ විචල්්‍ය පිරිවැය. අර්ධ විචල්්‍ය පිරිවැය කියන්නේ පිරිවැයක් තුල කිසියම් පිරිවැයක් තුල මේ වර්ග දෙකම තියෙනවා. මේ පිරිවැය වර්ග දෙකම තියෙනවා නම් ස්ථාවරයි විචල්්‍යයි කියන දෙකම තියෙනවා නම් අපි කියනවා අර්ධ විචල්්‍ය එහෙම නැත්නම් අර්ධ ස්ථාවර. දැන් අපිට එන විදුලි බිලේ මොනවද තියෙන්නේ? ස්ථාවර ගාස්තුවක් තියෙනවා. ඊට පස්සේ භාවිතා කරන ඒකක ප්‍රමාණය මත හැදෙද ගාස්තු වර්ග දෙකක් තියෙන. එකක් ස්ථාවර ගාස්තුවක් අනිත් එක විචල්්‍ය පිරිවැය. එතකොට කිසියම් පිරිවැයක් තුල ස්ථාවර පිරිවැය වගේම විචල්්‍ය පිරිවැය කියන වර්ග දෙකම ඇතුළත් වෙනවා නම් අපි කියනවා අර්ධ විචල්්‍ය එහෙම නැත්නම් අර්ධ ස්ථාවර. දැන් පුරස්කාර කියලා දෙයක් අහලා ඇති. පුරස්කාර කියලා කියන්නේ දැන් අපි හිතමු මෙහෙම එකක්. ඉඳුවර ගන්නවා ඉදමක් බද්දට ගන්නවා ගඩොල් කපන්න. ඉඩමේ බද්ද අපිට මාසෙකට 20000යි. මාසෙකට 20000යි කපන ගඩොලකට රුපියල් 2යි. අපි හිතමු 5යි කියලා ගමුකෝ. 5යි. අවම වශයෙන් 20000ක් ගෙවන්න ඕනේ. එතකොට අවම වශයෙන් 20000යි නම් 20000න් ගාන බේර ගන්න පුළුවන්, කුලිය බේර ගන්න පුළුවන් ගඩොල් කීයක් කපන තෙක්ද? කීයක්ද? 4000. 4000. කපන ගඩොල් ප්‍රමාණය 4000ට වඩා වැඩි වෙන විට මොකද වෙන්නේ? වැඩි ලාභය. ලාභේ නෙවෙයි. කුලිය වැඩිපුර ගෙවන්න ඕනේ. දැන් 5000ක් කැපුවොත් කීයක් ගෙවන්න ඕනේද කුලිය? කීයක් ගෙවන්න ඕනේද? 25000. 25000යි 3000ක් කැපුවොත් 3000ක් කැපුවොත් 20000යි 2000ක් කැපුවොත් කො 1000ක් කැපුවොත් පැහැදිලිද? ඉතින් සර් ඉඩම කුලිය මේ කපන ප්‍රමාණය වෙනස් වෙන්නේ කියන්නේ. ඒක තමයි මම කිව්වේ. එහෙම දේවල් තියෙනවා. දැන් අපි හිතමු පුරස්කාර කියන දේ මෙන්න මෙහෙමයි එන්නේ. පුරස්කාර කියලා ඔයාලා සමහරවල් අහුවේ. පුරස්කාර කියලා කියන අපි ගන්නවා දැන් අපි හිතමු පොතක්. දැන් මම පොතක් ලියනවා. පොතක් ලිව්වම අපි හිතමු හොඳ හොඳ බුක් ෂොප් එකකින්
මොනවාරි ප්‍රසිද්ධ බුක් ෂොප් එකකින් පොත ඉල්ල ගන්නවා වගේ. මම කියනවා පොතකට රුපියල් 100ක් හෝ ලක්ෂයක් ඕන. අවමාසෙන් ලක්ෂයක් ඕනි. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන ඊට වඩා දැන් ලක්ෂයක් ඕනි. නිෂ්පාදන ප්‍රමාණය මත 100 ගානේ හෝ ලක්ෂය යන දෙකෙන් උපරිමය මට ඕනි කියලා. තේරුණාද? ඉදවර ආපහු කියනවා සර්. නිපදවන පොත් ප්‍රමාණයට රුපියල් 100 බැගින් හෝ ලක්ෂයක් කියන දෙකෙන් වැඩි එක මට ඕනි කියලා මං කියනවා. හරි. එතකොට දැන් මෙතන වෙන්නේ නිපදවන ගඩොල් ප්‍රමාණයකට රුපියල් 5 බැගින් හෝ 20000 යන එකෙන් වැඩි එක ඕනි. පත්කමක් බද්දට දෙනකොට එහෙම තමයි. දැන් අපි කාමාත්‍යංශයක වැඩ කරද්දී බස් රථයක් තිබ්බා. ඒ බස් රථය දෙනකොට දවසකට අපි දෙන්නේ අවම දවසකට 10000යි. දුවන කිලෝමීටරයකට 80යි. දුවන කිලෝමීටරයට 80යි. එතකොට කිලෝමීටර් 125ක් විතර දුවනකම් 10000යි. 125ට වඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ? තේරුණාද? එතකොට ගඩොලක් සඳහා වියදම තියෙන 5000යි කියන්නේ. ගඩොලක් කපනකොට අයිතික මේ ඉඩමේ අයිතිකාරයට දෙන්න ඕනේ රුපියල් 5ක්. ඒ කියන්නේ ගඩොලක් සඳහා වියදම තර රුපියල් 5 වෙලා තියෙන්නේ. වියදම නෙමෙයි. ගඩොලක් කපනකොට අපි ඉඩමේ හිමියට ගෙවන බද්ද. කියන්නේ ඒක ගෙවන්නේ ගඩොලක් සඳහානේ. ඔව්. ගඩොලක් සඳහා ගඩොලකට 5යි. හැබැයි මාසෙකට ආවම කීයක් ඕනේද එයාට? 20000. 20000යි. තේරුණාද? ඒ වලට අපි කපන ප්‍රමාණය අනුව දෙන්න ඕනේ. ඔව් ඒක 20000ට වඩා වැඩි වෙනකොට මොකද සරේ? ගඩොල් 4 දැන් 4000ක් කපනකම් 20000යි. 4000ට වඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ කුලිය? වැඩි වෙනවා. වැඩි වෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ ඒ කියන්නේ සරේ කොච්චර අඩු වුණත් ඒ පිරිවේ වෙනස් වෙන්නේ නැහැ නේද? ඊට ඒකට වඩා අඩු වුණාට පිරිවේ වෙනස් වෙන්නේ නැහැ. අපි ක්‍රම තියෙනවා. දැන් විදුලි බිලක් හැදෙනකොට හැදෙන ස්ථාවර ගාස්තුවක් තියෙනවා. භාවිතා කරන ඒකක සංඛ්‍යාවට වැඩි වෙනවා. ජල බිල්පත් එහෙමයි. දුරකථන බිල්පත් එහෙමයි. එහෙම නේද? ඔව් හරි සර්. මාසික ගාස්තුවක් තියෙනවා. ගාස්තුවට වඩා එතකොට බලන්න. හරි. අපි කියන අර්ධ විචල්්‍ය හා අර්ධ ස්ථාවර පිරිවැය. එතකොට අර්ධ විචල්්‍ය එහෙම නැත්නම් අර්ධ ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරයකින් නිරූපණය කරන විට විවිධ ආකාර තියෙනවා. මෙන්න මෙහෙම විදුලි බිල්, ජල බිල්පත්, දුරකථන බිල්පත් වගේ දේවල් මේ වගේ. පිරිවැය මේ පැත්තට ප්‍රමාණය. විදුලි බිලේ යුනිට් වැඩි වෙන්න පිරිවැය වැඩි වෙනවා. හැබැයි භාවිතා නොකලත් ස්ථාවර ගාස්තුවක් එනවද නැද්ද විදුලිය? වෙනවා. ඔන්න එක පිරිවැය. එතකොට දැන් අර පුරස්කාර වගේ වගේදී මෙන්න මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ වැඩි වෙනවා. මෙන්න පිරිවැය. මෙන්න ප්‍රමාණය. අර ගඩොල් එකේ 4000ක් වෙනකම් වැඩි වෙන්නේ නැහැ. 4000න් පස්සේ වැඩි වෙනවා. හැදෙන්නේ දුරකථන බිල්පත්වල තියෙන්නේ. විනාඩි 1000ක් දක්වා එහෙනම් විනාඩි 100ක් දක්වා ගාස්තුව වැඩි වෙන්නේ නැහැ. 100න් පස්සේ වැඩි වෙනවා. අන්න ඒ වගේ ඒවා. තවත් සමහර ඒවා තියෙන මෙන්න මේ වගේ. මුල ඉඳලා වැඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආයි ස්ථාවරයි. අර්ධ එතන මෙතනම කොහමද? මූලික ස්ථාවර පිරිවැය සහ භාවිතය අනුව විචල්්‍ය. මූලිකවම ස්ථාවර පිරිවැය ඊට පස්සේ භාවිතය අනුව කොහොමද වෙන්නේ? කියන්න. භාවිතය අනුව විචල්්‍ය. මේක මොකද්ද? විචල්්‍ය පිරිවැය. නෑ. යම්
sorry නිෂ්පාදන මුල්ස්ථාවේ ස්ථාවර වේ. නිෂ්පාදන මට්ටමක් දක්වා ස්ථාවර ඊට පස්සේ විචල්‍ය පිළිවෙල. විචල්්‍ය මේක මොකද්ද යම් නිෂ්පාදන මට්ටමක් දක්වා විචල්‍ය පිළිවෙල. ඔව් මට්ටමක් දක්වා විචල්්‍ය ඊට පස්සේ ස්ථාවර පිළිවෙල. ස්ථාවරයි හරිද හරි මේ ප්‍රස්ථාර තුන මැද ගන්න දැන් අභ්‍යාසයක් දෙකක් හදමු බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙන්න මේ විචල්්‍ය පිරිවැයේ ප්‍රස්ථාරේ තියෙන මෙන්න මේ වගේ අපි බලනවා මොකද්ද ඔකට කිව්වේ අපි ඉක්කොන්නලදී මොකද්ද ඔකට කිව්වේ බෑවුම බෑවුම තව වචනයක් කියන සුලක්ෂ නම්‍යතාව බෑවුම හැමතැනකදීම සමානයි ආන්තික පිරිවැය සමානයි කියලා කියනවා ආන්තික පිරිවැය කියලා කියන්නේ අමතර ඒකකයක් නිපදවන්න දරන පිරිවැය දැනට නිපදවන්නේ 100යි නම් 100ට අපි හිතමු 10000යි කියලා එතකොට 101ක් නිපදවනකොට වැඩි වෙන පිරිවැයට කියනවා ආන්තික පිරිවැය පැහැදිලිද මොකද ආන්තික පිරිවැය කියන්නේ නිෂ්පාදනයේ ඒකකයකින් වැඩි කිරීමේදී වැඩි වන පිරිවැය. මේ ආන්තික පිරිවැය කියලා ඉගෙන ගන්නෙත් අපි විචල්්‍ය පිරිවැයම තමයි. පැහැදිලිද? මොකක්ද ආන්තික පිරිවැය කියන්නේ? කියන්න. ආන්තික පිරිවැය කියන්නේ මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැයමයි. ස්ථාවර පිරිවැය අපි අඳුරගත ස්ථාවර පිරිවැයට උදාහරණ තමයි කුලීය වාරිපණම් සුපරීක්ෂණ වේතන ක්ෂය ප්‍රචාරණය රක්ෂණය වගේ දේවල් ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය දරන්නේ දිනකට මාසයකට සතියකට අවුරුද්දකට ආදී වශයෙන් දැන් අපි රක්ෂණය දරන්නේ කොහොමද රක්ෂණ වියදම් දරන්නේ කොහොමද වාහනේ රක්ෂණය කරන්නේ මොන කාලයකටද ඕ අවුරුද්දකට හරි අන්න එක අපි ඇඳා මේවා ගෙදරින් ගම අඳින්න මම මේ වෙනම එකක් ඇඳේ මේ ඔයාලට පුළුවන් මේ ප්‍රස්ථාරය අලුතෙන් අඳින්න මේ ස්ථාවර පිරිවැයට ප්‍රස්ථාරය. අර්ධ විචල්්‍ය මම පැහැදිලි කළා. අභ්‍යාස 1. ඒකකයක විචල්්‍ය පිරිවැය. පොඩි උත්සාහයක් දරන්න බලන්න මේ ප්‍රශ්නේ. මහණ්ඩ ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන්ද කියලා. බහන් විනාඩි 5ක් දෙනවා. බහන්න ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. ඕන ක්‍රමයකට මොන ක්‍රමයකට හරි ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. උත්පාදනයේ 25000ක් නිපදවනකොට 212500ක් වැය වෙනවා. 35000ක් නිපදවනකොට 247500ක්. 45000ක් නිපදවනකොට 282500ක්. 15000ක් නිපදවනකොට 177500. මේ තොරතුරු අනුසාරයෙන් මට කියන්න එකක් හදන්න යන පිරිවැය. විනාඩි 5ක් දෙනවා. කවුද බලමු జగත. අපිට දීලා තියෙන නිෂ්පාදන මට්ටම් කීපයක්ම අපිට ඕනේ දෙකයි. 25000 දී පිරිවැය කීයද? 212500යි. 35000 දී පිරිවැය
2,47,500 එහෙමනේ. එච්චරයි අපිට ඕන. දැන් බලන්න ප්‍රමාණයේ වෙනස කීයද? පිරිවැයේ වෙනස කීයද? දැන් අපි විචල්්‍ය පිරිවැය කියලා කිව්වේ මොනවද? ඔන්න නිර්වචනය හොඳටම තේරෙන්නේ එතකොට. විචල්්‍ය පිරිවැය කියලා කිව්වේ මොනවද? වෙනස් වෙනවාද? නිෂ්පාදනය සමග වෙනස් වෙනවා. පිරිවැයත් වෙනස්. නිෂ්පාදනය සමග වෙනස් වෙන පිරිවැය. නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙන පිරිවැය විචල්්‍ය පිරිවැය. නිෂ්පාදනය වෙනස් වෙනවා 10000කින් පිරිවැය කොච්චර වෙනස් වෙනවද? 35000. 35000. එහෙමනම් පිරිවැයේ වෙනස බෙදනවා ප්‍රමාණයේ වෙනස. එතකොට ලැබෙන අපි ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය කොහොමද ලබා ගන්නේ? කොහොමද ඒකකයක විචල්්‍ය පිරිවැය ලබා ගන්නේ? පිරිවැය වෙනස වෙන ප්‍රමාණය වෙනස. ඒකක ප්‍රමාණයේ වෙනස නැත්නම් ප්‍රමාණයේ වෙනසින්. ඒතර පිරිවැයේ වෙනස 35000යි ඒකක වල වෙනස 10000යි. එහෙනම් ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද ලක්ෂිකා? උත්තරේ දෙයි කියලා බලාගෙන කිව්වේ. තේරුණාද? අවුන්නේ මට. 3.5. ඔයාලට තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් කොහොමද හොයන්නේ? ඒකකයක විචල්්‍ය පිරිවැය සමානයි පිරිවැයේ වෙනස බලනවා ප්‍රමාණයේ වෙනස. හරි දැන් මට හදලා කියන්නේ ස්ථාවර පිරිවැය කීයද කියලා? 8.5. ඈ? ස්ථාවර පිරිවැයනේ. ස්ථාවර පිරිවැය කිව්වම මුළු ස්ථාවර පිරිවැය සාමාන්‍යයෙන් අපි ගන්නෙ. මුළු ස්ථාවර පිරිවැය. ඒකකයක නෙවෙයි. ස්ථාවර පිරිවැය කියන්න ඕනේ සමස්තයත් එක්ක. සමස්තයත් එක්ක. සර් පොඩ්ඩක් අර ගණන් ටික දානවද? ඇයි ගාන නැද්ද ඔයාලා? හරිද? පේනවද? හඳුනාගත්තනේ ඒකකයක විචල්්‍ය පිරිවැය 3.5යි කියලා. එතකොට 25000ට විචල්්‍ය පිරිවැය කීයද? 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 25000ට විචල්්‍ය පිරිවැය කීයද එතකොට? කතා කරන්නකො පුතේ. තේරුණා නැද්ද? 8.500. ඒකකයකට 3.5යි කියලා අපි හොයාගත්තානේ. ඒකකයට 3.50යි නම් 25කටයි විචල්්‍ය පිරිවැය කීයද? විචල්්‍ය පිරිවැය කියන්නේ ඒකක ප්‍රමාණය මත දරන පිරිවැය. එතකොට ඒකක ප්‍රමාණය මත දරන පිරිවැය කීයද? let me. එතකොට 25000 දී මුළු පිරිවැය කීයද? මුළු පිරිවැය කීයද? 2,12,500. එහෙමනම් ස්ථාවර පිරිවැය කීයද? කීයද ස්ථාවර පිරිවැය? රිද්මේ තේරුණාද? ඔව් සර්. පුලක්ෂි තේරුණා සර්. ඕන හැකේ බලන්න. දැන් 35000 දී මුළු පිරිවැය කීයද? කීයද?
35,000 දී විචල්්‍ය පිරිවැය කීයද? එක් ලක්ෂ 22,500. කීය දෙන්නේ? එනව නේද? ඕනෑම මට්ටමකදී පුළුවන්. ඕනෑම මට්ටමකදී මේක හොයන්න පුළුවන්. චේතනා තේරුණාද? තේරුණා සර්. පාරමී සර් ගාන තියෙන කොහෙද සර්? ආ අපේ පොතේ ගාන තියෙනවද? මේ පුතේ නෑ මං හිතෙන් දුන්නේ. අන්න ඒක කියන පොතේ නෑ නේ මං ගාන හොයනවා. ගාන මම මේ කරුණු පැහැදිලි කරන්න ඕනේ හන්ද මම මේ ගණන් දාලා තියෙන්නේ. තේරුණාද? හරි ඊගා ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඒකක 60,000 දී මුළු පිරිවැය හදලා කියන කවුරු හරි ඉක්මනට පට්ට ගාලා දැම්ම කවුරු හරි 3,35,000 කියලා කියනවා. අවීෂාන් very good. කියනකොට හදලා ඉවරයි නේ අන්න ළමයි. ඒකක 60 දැන් ස්ථාවර පිරිවැය කීයද? 3,35,000 සර්. ඔව්. ස්ථාවර පිරිවැය කීයද? ඒක වෙනස් වෙන්නේ නැහැ නේ ස්ථාවර පිරිවැය 1,25,000යි. එතකොට විචල්්‍ය පිරිවැය කොහොමද එන්නේ? 3.50 වැඩි කිරීම 60,000 2,10,000යි. මුළු පිරිවැය කීයද? මුළු පිරිවැය කීයද? 3,35,000යි. පාරමී තේරුණාද? ඔව් සර්. හරි මේ ගාන හදන්න. නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන මට්ටම් කීපයක් යටතේ පිරිවැය දීලා තියෙනවා 1,10,000 8,76,000 1,25,000 9,37,500යි 95,000 8,14,500යි 1,40,000යි 9,99,000යි ඒකකයක විචල්්‍ය පිරිවැය මුළු ස්ථාවර පිරිවැය නිෂ්පාදන මට්ටම ඒකක 2,000 දී ලක්ෂ 2 දී පිරිවැය. හරි. ප්‍රමාණයේ වෙනස කීයද? පිරිවැයේ වෙනස. එතකොට මොකද කරන්නේ අපි? පිරිවැයේ වෙනස බෙදනවා ප්‍රමාණයේ වෙනසින්. 4.710යි ඒකකයක විචල්්‍ය පිරිවැය. 4.710. අපහැදිලි කෙනෙක් ඉන්නවද නිත්‍ය? නිත්‍ය කට් උනානේ. දේවින්දී චේතනා තේරුණාද? උත්තරය ආව සර්. ආවද? ඔව් සර්. හරි 1,25,000 දී විචල්්‍ය පිරිවැය කීයද? 4.10න් වැඩි කළාම කීයද එන්නේ? 5,12,500ද? 5,12,500යි නේ. එතකොට 1,25,000 දී මුළු පිරිවැය 9,37,500යි. එහෙමනම් ස්ථාවර පිරිවැය 1,25,000යි. ඊට පස්සේ අහනවා ඒකක 2,000 දී මුළු පිරිවැය 4,25,000. ඈ? sorry 4,25,000. හරි 4,25,000. එතකොට ස්ථාවර පිරිවැය
4,25,000යි. විචල්්‍ය පිරිවැය ලක්ෂ 2 වැඩි කරනවා 4.10න්. කීයද එතකොට එන්නේ? 8 ලක්ෂ තේරුණාද? අපහැදිලි අය ක්ෂණිකවම අහන්න. හරිද? මේ අභ්‍යාසය ගෙදරදී හදන්න. ලියා ගන්නටක් ගාලා මන්ට ලියාගෙන විනාඩි 2-3ක් අරගෙන ටියුට් එකේ තියෙනව නේද මේ ප්‍රශ්නේ? ටියුට් එකේ තිබේද? ටියුට් එක කතා කරත් අපේ ළමයි නම් කතා කරන්නේ නැහැ. ඔව් සර් ටියුට් එක තියෙනවා. හරි. එහෙනම් ටියුට් එක මම එවලා දෙනවා ඒකෙන් ගන්න. හරි? නිෂ්පාදනය හා සම්බන්ධ පිරිවැය අපි හඳුන ගන්නවා වර්ග දෙකක්. නිෂ්පාදන පිරිවැය හා කාල පිරිවැය. මොකද්ද නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ? නිෂ්පාදන ආයතනයක තොගය අගය කිරීම සඳහා යොදා ගන්න පිරිවැය. පැහැදිලිද? එතකොට ඒක නිසා අපි කියනවා නිෂ්පාදන පිරිවැය, අයිතම පිරිවැය කියනවා, භාණ්ඩ පිරිවැය කියලා කියනවා. එතකොට නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් අයිතම් පිරිවැය කියලා කියනවා. මේකේ කොටස් හතරක් තියෙනවා. මොනවාද හතර? මොනවාද වර්ග හතර? මූලිකාංග හතරක් තියෙනවා. නිමි, නොනිමි, අසරේ. මූලිකාංග හතර තියෙනවා. මේ මොනවාද මූලිකාංග පිරිවැය වර්ග හතර? පිරිවැය මූලිකාංග වර්ග හතර මොනවාද? ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය වෙන ඍජු මේ ටික එකතුවට මොනවද අපි කිව්වේ? මේ ටික එකතුවට මොකක්ද කිව්වේ? ප්‍රාථමික පිරිවැය. very good. ප්‍රාථමික පිරිවැය. එතකොට මේ පිරිවැය වර්ග 3යි. මේකට එකතු වෙන මොනවාද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය. එතකොට එනවා මොනවාද? මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. එතකොට මේ විතර පිරිවැය මූලිකාංග හතරයි. මොනවාද? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, වෙනස් ඍජු සහ කම්හල් පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. අපි නිෂ්පාදන ගිණුමේදී ඉගෙන ගත්තා මේක. මේක දාන්නවා. එතකොට මොනවාද වර්ග හතර? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, වෙනස් ඍජු සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. හරි? කාල පිරිවැය කියන්නේ කාලය අනුව ගෙවන පිරිවැය. මේක විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා ආයතන හා පරිපාලන වියදම්, විකිණීමේ හා බෙදා හැරීමේ පිරිවැය, මූල්‍ය පිරිවැය. මේවා මොනවද අයිති වෙන්නේ? කාල පිරිවැය. කාලය මත ගෙවන පිරිවැය. එතකොට මේවා නිෂ්පාදනයට ගන්නේ කොහොමද කාල පිරිවැය? අපි ඉස්සරහට ඉගෙන ගන්න පුතේ දැනට විතර වචන විතරක් අහගමු. අන්තර්ග්‍රහණය කරනවා. කාල පිරිවැය නිෂ්පාදන වලට ගන්නෙ නෑ ලීසියෙන්. ඒක හේතුව අන්තර්ග්‍රහණය කරන්න අමාරු හන්දා. නිෂ්පාදන මට්ටම අනුව වෙනස් වෙන්නේ නැති නිසා. නිෂ්පාදනයට ඍජුව සම්බන්ධ වෙන්නේ නෑ. අනාගත ප්‍රතිලාභ වල පැහැදිලි සාක්ෂි නෑ. දැන් මේ ඒතර ඒ වගේ දේවල්. හරිද? ඒක නිසා මේ කාල පිරිවැය
නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී අපි ගන්නෙ නෑ සාමාන්‍යයෙන් කාල පිරිවැය. ඔයාලට මතක ඇති නිෂ්පාදන පිරිවැයට ගත්තේ නෑ නේද? නිෂ්පාදන පිරිවැයට ගත්ත නිෂ්පාදන පොදු කාර්ය විතරයි. ආයතන හා පරිපාලන විකිණීමේ හා බෙදා හැරීමේ මූල්‍ය වියදම් අපි ගත්තේ නෑ නිෂ්පාදන පිරිවැයට. ඒ නොගන්නේ මෙන්න මේ හේතු නිසා. කාර්යයන් අනුව පිරිවැය වර්ග කරනවා නිෂ්පාදන ආයතන හා පරිපාලන විකුණුම් හා බෙදා හැරීම. මේක ඔයාලා දන්නවා. කාර්යයන් අනුව නිෂ්පාදන පිරිවැය කොහාටද ගියේ? නිෂ්පාදන පිරිවැය කොහාටද ගියේ? කියන්නකෝ අනේ. නිෂ්පාදන පිරිවැය කොහාටද ගියේ? අයියෝ මතක නැද්ද ඔයාලට? සුලක්ෂි කතා කරන මිනිස්සුව කතා කරන්නේ. ආදායම් ප්‍රකාශය. නිෂ්පාදන පිරිවැය ගියේ පුතේ නිෂ්පාදන ගිණුමට මතක නැහැ? කම්මල් පොදු කාර්ය කියලා අපි ගත්තේ. ඈ කම්මල් පොදු කාර්ය කියලා ගත්තේ මොනවාද? කියන්න. කම්මල් පොදු කාර්ය කියලා ගත්තේ මොනවාද? නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන ගිණුමට. විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් යන්නේ කොහටද? මාව ඇහෙනවද? විකිණීමේ හා බෙදා මේ දන්න දේවල් නේ පුතේ අය උත්තර දෙන්නේ නැත්තේ. ආදායම් ප්‍රකාශයට ආයතන හා පරිපාලන පිරිවැය ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශයට අපි දන්න දේවල් ආයතන හිර වෙලා ඉන්න ඕනේ නෑනේ. ඒක නිසා මම මේව අහන්නේ නිෂ්පාදන පිරිවැය ආයතන හා පරිපාලන විකුණුම් හා බෙදා හැරීමේ කාර්ය අනුව කරන කාර්ය නිෂ්පාදන කාර්යයක් නම් නිෂ්පාදන ගිණුමට ආයතනික කාර්යයක් නම් ආදායම් ප්‍රකාශයට විකුණුම් හා බෙදා හැරීමේ කාර්ය වැඩේ අනුව කාර්ය අනුව පිරිවැයන වර්ග කරනවා තුනයි. පාලනය කළ හැකි බව අනුව පිරිවැය. දැන් සමහර පිරිවැයන් පාලනය කරන්න පුළුවන්. ඉන්ධන පාලනය කරන්න පුළුවන්. ඉන්ධන දහනය වෙන්නේ භාවිතය අනුව. ලිපි ද්‍රව්‍ය පුළුවන්. වියදම් පුළුවන්. දුරකථන ගාස්තු වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන්. කළමනාකරණයේ කළමනාකාරීත්වයේ මැදිහත් වීම මත අවශ්‍යතාව මත පාලනය කරන්න පුළුවන්. අපි කියන පාලනය කළ හැකි පිරිවැය. එහෙම පාලනය කරන්න බැරි නම් පාලනය කළ නොහැකි. බදු ගෙවන්න ඕන එක අපිට පාලනය කරන්න බෑ. සේවකයන්ගේ අර්ථ සාධක, සේවකයන්ගේ බාරකාර අරමුදල් වගේ දේවල් නීතිමය තත්ත්වයෙන් ගෙවන්න ඕනේ. නීතිමය අවශ්‍යතාවය මත. නීතිමය අවශ්‍යතාවය මත ගෙවන්න ඕනේ වියදම් අපිට පාලනය කරන්න පුළුවන්ද? බෑ. බෑ. ඒතර පාලනය කළ නොහැකි පිරිවැය, පාලනය කළ හැකි පිරිවැය. තව පිරිවැය වර්ගයක් තියෙනවා කළමනාකරන තීරණවලට අදාළ වන ආකාරය මත. එකක් තමයි අදාළ පිරිවැය. කිසියම් පිරිවැයක් කළමනාකරන තීරණයකට බලපෑමක් ඇති කරනවා නම් එහෙම නැත්නම් ඒ තීරණය මත පිරිවැය වෙනස් වෙනවා නම් කිසියම් තීරණයක් නිසා පිරිවැයට බලපෑමක් ඇති කරනවා නම් එහෙම නැත්නම් ඒ තීරණය නිසා පිරිවැය වෙනස් වෙනවා නම් එවැනි පිරිවැයට අපි කියනවා අදාළ පිරිවැය. අදාළ පිරිවැයේ ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ. මොනවාද? මොනවාද ලක්ෂණ දෙක? එකක් අනාගත පිරිවැය. අනාගතයේදී දැරීමට සිදුවන පිරිවැය. ඇදෙද අනාගතයේ දැරීම. දැන් අපි අද තීරණයක් ගත්තොත් හෙට පිරිවැය තරන්න වෙනවා. අද තීරණය ගත්තොත් අද තීරණය ගත්තට පස්සේ පිරිවැය දරන්න වෙනවා. අපි කියනවා අදාළ පිරිවැය. ඒකයි අනාගත පිරිවැය කියන්නේ. දැන් අපි හිතනවා නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරනවා. එතන පිරිවැය වැඩි වෙනවා. අපි හිතනවා ගොඩනැගිල්ලක් ගන්නවා කුලියට. අනාගතයේ පිරිවැය දරන්න වෙනවා. ඒක හඳ අද ගන්න තීරණයක් මත අනාගතයේ දරන්න සිද්ධ වෙනවා නම් ඒක අනාගත පිරිවැය. අදාළ පිරිවැයේ එක ලක්ෂණයක් මොකද්ද? පැහැදිලිද? මොකද්ද? අනාගත පිරිවැය අනාගතයේ දරන්න වෙනවා. හැබැයි ඓතිහාසික පිරිවැය කියන්නේ ඊයේ පෙරේද දරපු පිරිවැය. අද වන විට දරලා අවසන් නම් ඒවා අදාළ පිරිවැය නෙවෙයි. පැහැදිලිද? එතකොට වර්ධක පිරිවැය කියලා කියනවා. වර්ධක කියන්නේ මොකද්ද?
වැඩි වන පිරිවැය. තීරණය ගැනීම නිසා පිරිවැය වැඩි වෙනවා නම් අන්න වර්ධක පිරිවැය. එතකොට අදාළ පිරිවැය අනාගත පිරිවැයක්, ඒ වගේම මොකක්ද? වර්ධක පිරිවැය. අදාළ පිරිවැය වර්ග දෙක මොනවාද? අනාගත පිරිවැය අනාගත පිරිවැය ඒ වගේම වර්ධක පිරිවැය. එතකොට අදාළ පිරිවැය ලක්ෂණ දෙක මතක තියාගන්න. කළමනාකරන තීරණයක් මත පිරිවැය වෙනස් වෙනවා නම් අදාළ පිරිවැය. එතකොට එහෙම නැත්නම් අපි කියනවා අදාළ නොවන පිරිවැය. කළමනාකරන තීරණයක් මගින් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා අපි එවැනි පිරිවැය කියන අදාළ නොවන පිරිවැය. එතකොට දැන් අපි හිතමු දැන් අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. විකල්ප තියෙනවා. අපි කියන්නේ කළමනාකරණයේදී විකල්ප අතුරින් තෝරගන්නවා කියලා. ඒ විකල්ප අතුරින් කුමන විකල්පේ තෝරගත්තත් පිරිවැය වෙනස් වෙන්නේ නැත්නම් අපි කියනවා අදාළ නොවන පිරිවැය. කළමනාකරන තීරණය මත පිරිවැයට බලපෑමක් ඇති නොවේ නම් අපි කියනවා මොකක් කියලාද? අදාළ නොවන පිරිවැය. උදාහරණයක් බලන්න. AB සමාගම විසින් වර්ෂ දෙකකට පෙර ලක්ෂයකට අත්පත් කරගත් පිරියතේක වර්තමාන පොත්තගේ ලක්ෂයයි. මෙම පිරියතේ වර්තමාන තත්ත්වය අනුව එයට කිසිදු නැවත විකුණුම් වටිනාකමක් නොමැත. නමුත් රුපියල් 60000කට 60000ක පිරිවැයක් දරා මේ නැවත නවීකරණය කළහොත් ඒ 150000ක් වන නැවත විකුණුම් අගයක් ලබා ගන්න පුළුවන්. එතකොට රුපියල් 60000ක වියදම එතකොට අදාළ පිරිවැයක්ද නැද්ද? දැන් බලන්න හොඳට AB සමාගම අවුරුදු 2කට පෙර මිලියනයකට අරගෙන තියෙනවා යන්ත්‍රයක්. අද ඒකේ පොතේ තියෙන්නේ ලක්ෂයයි. බලන්න අපි මෙහෙම ගමුකෝ. දෙදහස් 20 එක ගත්ත මිලියනයයි. එතන 22 1 කීයද මේක වටිනාකම පොතේ තියෙන අගය? කීයද? ලක්ෂයයි. දැන් කියනවා 60000ක වියදමක් දැරුවොත් මේක 1.60කට විකුණන්න පුළුවන්. එතකොට මේ දැරුවොත් තාම දැරුවේ නෑ. හෙට අනිද්දා වියදම් කළොත් එහෙනම් මේ 60000 මොන පිරිවැයක්ද? අදාළ මේ ලක්ෂය මිලියනය අදාළ පිරිවැයක්ද? අදාළ නොවන පිරිවැය. මොකද දැන් මේ වන විට ඒ පිරිවැය දරලා ඉවරයි. අපි මොනා කළත් ඒ වියදම ආයෙත් ගන්න බෑ. එතකොට මේ 150000ක ආදායම අදාළ ආදායම. ඇයි? මේ දැරුවොත් මේක ගන්න පුළුවන්. මේක අදාළ පිරිවැයක්, මේක අදාළ ආදායම. පැහැදිලිද? එතකොට අර මිලියනීය මං කිව්ව එක අදාළ නොවන මේ ලක්ෂය අදාළ නොවන පිරිවැයක්. පැහැදිලිද? අදාළ නොවන පිරිවැයක්. ආවස්තික පිරිවැය ඔයාලා දන්නව නේද? මොකද ආවස්තික පිරිවැය කියන්නේ? මොකද ආවස්තික පිරිවැය කියන්නේ? කියන්නකො බලන්න. වරද්දන්නේම නැතුව පන්ති එහෙම යනවනේ ඒක අහන්න හොඳටම දන්නවා. ඩබල් ඊටි කට් කළත් නේද? කියන්නකො බලන්න. විකල්ප අතුරින් එක් විකල්පයක් තෝරා ගන්නකොට ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ විකල්පය. ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. හරිද? හරි. දැන් මෙහෙම මට කියන්න. සුලක්ෂිතේ රුපියල් 100ක් තියෙනවා. සුලක්ෂිත පුළුවන් අයිස් කෝන් එකක් ගන්න මේ 100ට. එහෙම නැත්නම් මෙගා එහෙම නැත්නම් අපි හිතමු රුපියල් 100 මේක 90යි නේද 95යිද? රුපියල් 100 චොක්ලට් එකක් ගන්න පුළුවන් රුපියල් 95
අයිස්ක්‍රීම් අයිස් කෝන් එකක් කන්න පුළුවන්. බොණ්ඩ කෝන්ද මොකද තියෙනව නේද? දැන් අපි හිතමු සුලක්ෂි හරි කැමති අයිස් වලට. සුලක්ෂිනේ අයිස් එක කනවා. මොකද ආවස්තික පිළිවෙල? චොකලට් එක කන්න බැරිනවා. ඒකේ වටිනාකම. චොකලට් එකේ වටිනාකම. හරිද නෙත්නි? නෙත්නි මගේ මෙයාට වෙන නෙත්නික් නැහැ. ඔයා විතරයි ඉන්නේ කියන්නකෝ. චොක්ලට් එකේ වටිනාකම. චොකලට් එකේ වටිනාකම. නිශාන් දැන් බලන්න මේ අයිස්ක්‍රීම් එක ගත්ත සුලක්ෂික නැති උනේ මොනවද? සුලක්ෂිත අහිමි උනේ මොනවද? චොකලට් එක. චොකලට් එක අහිමි වුණාද? ඔයාගේ නෙවෙයි මේක. ඈ? ඔයා සතුටු නෙවෙයි නේද? රුපියල් 100යි. රුපියල් 100 මේකට වැය කළානේ. පාට අහිමුනේ මොකද්ද? මේක මිලදී ගත්තොත් චොක්ලට් එක මිලදී අරන් ලබන්න තිබිච්ච වින්දනයයි අහිමි උනේ. එහෙම නේද? ඔයා අයිස්ක්‍රීම් එක තෝරගත්තා නම් වාට අහිමුනේ මොකද්ද? මොකද අහිමි උනේ? මේ චොක්ලට් එක රස බලලා කාලා ලබන්න තිබිච්ච තෘප්තියයි අහිමි උනේ. චොක්ලට් එක ගත්තා නම් මොනවද අහිමි උනේ? අයිස්ක්‍රීම් එක කාලා ලබන්න තිබිච්ච තෘප්තිය. අයිස්ක්‍රීම් එක භුක්ති විඳලා ලබන්න තිබිච්ච තෘප්තිය. ආවස්තික පිළිවෙල කියන්නේ පුතේ ඒක. දැන් මෙහෙමයි. මෙතෙන්දි වෙන්නේ මේක. දැන් මෙහෙම ගත්තොත් දැන් රුපියල් 100ක් තිබෙනවා සුලක්ෂිත. මේකෙන් පුළුවන් රුපියල් 90ට අභ්‍යාස පොතක් අරන් 120ට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් 75කට පෑනක් අරන් 90ට විකුණන්න පුළුවන්. 100ට විකුණන්න පුළුවන් කිව්වකෝ. එතන සුලක්ෂි මේක තෝරගන්න. එතකොට මොකද ආවස්තික පිළිවෙල? මොකද ආවස්තික පිළිවෙල? මේ රුපියල් 90කට පොතක් අරන් 120කට විකුණනවා. කීයක ලාභයක් ලබනවාද? 30. එතන මෙයාගේ ආවස්තික පිළිවෙල මොකද්ද? පෑනක් මිලට අරන් විකුණා ලබා ගන්න තිබිච්ච රුපියල් 25ක ලාභය අන්න ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල රුපියල් 25යි. අන්න ආවස්තික පිළිවෙල. තේරුණාද කියන හැටි? 100 නෙවෙයි පුතේ. මේ 75 නෙවෙයි, මේ 100ක් නෙවෙයි. මොකද ආවස්තික පිළිවෙල? සුලක්ෂි පැහැදිලිද මම කියන කතාව? පැහැදිලිද? පැහැදිලි නේද? වරදවා තේරුම් ගන්න. මේ සංකල්ප හරියට තේරුම් ගන්න ඕනේ. ආවස්තික පිළිවෙල කියන්නේ යම් දෙයක් කිරීම නිසා අහිමි වන පිළිවෙල. අහිමි වන ආදායම. දැන් මේකනේ. දැන් මෙතනදී වින්දනය මට අහිමි වුණා. ඒක තමයි ආවස්තික පිළිවෙල. මෙතනදී මේක නොකළා නම් මට මේක ඊළඟ වටිනාකම මට කීයක් ගන්න තිබ්බද? 25ක්. ඒක නැති වුණා. අන්න ආවස්තික පිළිවෙල. හොඳට තේරුම් ගන්න. ඔයාලා ඒ ලෙවල් වල පොතපත හොඳට කියවලා මේක හරියට ග්‍රහණය කරගන්න. අපි බොහෝ වෙලාවට වෙන්නේ අපි හරියට තේරුම් ගන්නෑ. තේරුම් නොගැනීම නිසා අපි හරියට කතා මේ ගැන හඳුනන්නේ නැහැ. බලන්න ඊළඟ හොඳම විකල්පයට අදාළ ප්‍රතිලාභය පැහැදිලිද? තේරුණාද? ප්‍රතිලාභය ආවස්තික පිළිවෙල ලෙස සැලකේ. තේරුණාද? ඇයි ආවස්තික පිළිවෙල හටගන්නේ? සම්පත්වල හිඟකම නිසා. මොකද්ද හිඟකම කියන්නේ? මොකද්ද හිඟකම කියන්නේ? අසීමිත මිනිස්සු වමනාවන්ට සාපේක්ෂව තියෙන සීමිත සම්පත්වල සීමිත බව. අපි අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මදි. ඔයාලට ඕන තරම් මුදල් නැහැ, ඔයාලට ඕන තරම් වත්කම් නැහැ.
අන්න හිඟකම කියන එක. මගේ අවශ්‍යතාවයන් අසීමිතයි. හැබැයි ඒට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ, සීමිතයි හිඟකම. හිඟකම සම්පතක් හිඟ නැත්නම් බලන්නකෝ වාතාශ්‍රය, හිරු එළිය, සඳ එළිය සීමිත නැහැ. සෝරි හිඟ නැහැ. හිඟ නැත්නම් ආවස්තික පිළිවෙත් තියනවද? නෑ. නෑ. පැහැදිලිනේ? ආවස්තික පිළිවෙය කියන්නේ පුතේ අදාළ පිළිවෙයක්. දැන් අදාළ පිළිවෙය කියන වචන මතකනේ? ආවස්තික පිළිවෙය කියන අදාළ පිළිවෙයක්. යම් පුද්ගලයෙකු පූර්ණ කාලීනව තමාගේම ව්‍යාපාරයක නිලී සිටිනම් ඔහු වෙනත් රැකියාවක් මගින් උපයාගත හැකිව තිබූ ආදායම කැප කරයි. එය ඔහුගේ ආවස්තික පිළිවෙය. ලබන්න තිබිච්ච ආදායම. තේරුණානේ? ගිලන පිළිවෙය කියන්නේ පුතේ අතීතයේ දරු පිළිවෙයක්. අතීතයේ දරු පිළිවෙය. දැන් අපි හිතමු සුලක්ෂි මට කියන්නේ ඊයේ දරපු වියදමක් මොනවා හරි. මට ඇහුන්නේ නැහැ සුලක්ෂි කියපු දේ. පොතක් ගත්තා. පොතක් ගත්තා. ඊයක පිළිවෙයක් කීයක් ගියාද? 160යි. 160යි. ලක්ෂිකා කියන්නේ ඊයේ දරපු පිළිවෙයක්. මාව ඇහෙනවද? නිත්‍ය ඊයේ දරපු පිළිවෙයක් කියන්න මට. ඕක තමයි ඉවසන්න බැරි. නිත්‍යට මාව ඇහෙනවද? මොකද මේ අපේ ළමයි කතා කරන්නේ නැත්තේ? තරහයිද? නිත්‍යා නිත්‍යට මාව ඇහෙන්නේ නැද්ද? සිග්නල් මදි. ඉෂාන් කාඩ් එකක් ගත්තා. කාඩ් එකක් ගත්තා. එතකොට ඊයේ දරපු වියදම අද ඔයාලා මොන තීරණය ගත්තත් වෙනස් කරන්න පුළුවන්ද? බෑ. බෑ. අතීතයේ දරූ පිරිවැයට කියන මොනවා කියලාද? ගිලුණු පිළිවෙල. ගිලුණු පිරිවැය. උමන තීරණය ගත්තත් ඒ පිරිවැය නැවත අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්ද? බෑ. පැහැදිලිද? අතීතයේ දරූ පිරිවැයට අපි කියනවා ගිලුණු පිරිවැය. ගිලුණු පිරිවැය අදාළ පිරිවැයක් නෙවෙයි. නෙවෙයි. පැහැදිලිද? අර ඉස්සලා කියපු කතාවේ නිදසුනේ AB සමාගම රුපියල් මිලියනයක් වූ යන්ත්‍රය අරන් තියෙනවා. රුපියල් මිලියනයක් වියදම් කළ යන්ත්‍රය අරන් තියෙනවා. ඒතර මේ මිලියනය මොන පිළිවෙයක්ද? ගිලුණු පිළිවෙල. ගිලුණු පිළිවෙයක්. පැහැදිලිද? ගිලුණු පිළිවෙය කළමනාකරන තීරණවලදී සලකා බලන්නේ නැහැ. වර්ධක පිළිවෙය අපි කිව්වනේ. මොකද්ද වර්ධක පිළිවෙය කිව්වේ? කළමනාකරන තීරණ මත වැඩිවන මොකද්ද? වැඩිවන පිළිවෙය. මොකද්ද වැඩිවන පිළිවෙය කියන්නේ? දැන් අපි හිතමු භාණ්ඩ ඒකක 1000ක් නිපදවන්න ඕනි කියලා තීරණයක් ගන්න. මොනවාද වැඩි වෙන්නේ? විචල්්‍ය පිළිවෙය වැඩි වෙනවා. සමහර වෙලාවට ස්ථාවර පිළිවෙය වැඩි වෙනවා. සමහර වෙලාවට. එතකොට ස්ථාවර පිළිවෙය වැඩි වුණොත් පිළිවෙය වර්ග දෙකක් කීයක් වෙනස් වෙනවද? පිළිවෙය වර්ග කීයක් වෙනස් වෙනවද? ගෙදරදිත් මාස් දාලාද නෑ නේද? නිෂ්පාදනයේ ඒකක 1000කින් වැඩි කරන්න කියලා තීරණයක් ගන්නවා. මොනවාද දරන්න ඕන පිළිවෙය?
විචාල පිරිවෙලයි ස්ථාවර පිරිවෙල. විචාල්‍ය පිරිවැය අනිවාර්යෙන් වැඩි වෙනවා. සමහර වෙලාවක ස්ථාවර පිරිවැය වැඩි වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට මේ වැඩි වෙන පිරිවැයට කියන මොකක් කියලාද? වර්ධක පිරිවෙල. වර්ධක පිරිවැය. මේක මාව ඇහෙන අය හරි කතා කරන්න. කතා කරනවා කියන පුතේ ඔයාලට මේව මතකේ තියෙනවා. මේක මම කිව්වට ඔයාලා පිළිගන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් අර මුඛා දෙකා වගේ කියවගෙන යන්න පුළුවන්. එහෙම තේරුමක් නැහැ. මම ෆීඩ්බැක් එකක් තියෙන්න ඕනේ ඔයාලට තේරුණා කියලා. මේක ඇහුණා කියලා. ඒක නිසා ඒක ගන්න. ප්‍රතිඵල ආවට පස්සේ අඬ ඉඳලා වැඩක් නැහැ. දැම්ම හිටම්ම වැඩ කරන්න ඕනේ. ඒක නිසා මම මේ අහනේවට උත්තර දෙන්න, කතා කරන්න, ඇක්ටිව්ලි ඉන්න. අපිට කාලය මදිනේ. ඒක නිසා තමයි මේ විවිධ දේවල් කරන්නේ. හරි. එතකොට වර්ධක පිරිවැය ඊට පස්සේ පිරිවැය කේතකරණය. පිරිවැය අපි කේත වලින් හඳුනා ගන්නවා. පිරිවැය කේත වලින් හඳුනාගන්න පිරිවැය වර්ග කරන්න, පිරිවැය ගිණුම්ගත කරන්න, පරිගණකගත කරන්න ලේසි වට. දැන් අපේ ආයතනවල රජයේ ආයතනවල අපි වැටුප් පිරිවැය පඩි විදියට ගෙවන පිරිවැය කේත කරනවා 1001 කියලා කෝඩ් එකකින්. ඒතර 1001 දැක්ක ගමන් අපි දන්නවා මේ මොහොකට ගිය වීදමක් කියලාද? වැටුප් සඳහා. වැටුප් වලට. වලට කියලා. ලිපි ද්‍රව්‍ය වලට යන්නේම 1201 කියලා කෝඩ් කරනවා. ඒතර 1201 යටතේ දාලා තියෙන විදිහ අපි දන්න මොකටද? ලිපි ද්‍රව්‍ය. ද්‍රව්‍ය කියලා. ඒතර මේ කෝඩ් කරද්දී කේතකරණය කරද්දී සම්මත කරගන්න ඕනේ ආයතනේ. පිරිවැය හඳුනා ගන්න. දැන් අපි කඩේකට ගිහලා බහණ්ඩේ මිල හැව්වම ඒගොල්ලෝ කෝඩ් එකක් බලලා අපිට කියනවා මේ ගානට දෙන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ කියනවා 2500යි කියලා, අපි කියනවා නෑ 2000කට දෙනවා නම් මං ගන්නවා කියලා. එතන 2000කට දෙනවද නැද්ද කියලා ඒගොල්ලෝ හඳුනාගන්නේ කෝඩ් එකකින්. පිරිවැය කේතකරණය කරන්න ඕනේ. හොඳ පිරිවැය කේතකරණය ක්‍රමයක් හරි වැදගත්. පිරිවැය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. කේතකරණයේ ආරමුණු එකිනෙකට වෙනස් අයිතම් හඳුනා ගන්න පුළුවන්. පැටලෙන්නේ නැහැ, මාරු වෙන්නේ නැහැ. පරිගණකගත කරනකොට ලේසි. විශේෂයෙන් පරිගණක දත්ත සකසන්න පහසුයි. අපි සාමාන්‍ය පිරිවැය වර්ග කරලා සාරාංශගත කරනකොට අපිට කේතකරණය වැදගත්. ඒ වගේම ගබඩා කරන්න පහසුයි. පරිගණක ආශ්‍රයෙන් වගේ ගබඩා කරන්න පහසුයි කේත කළාම. හොඳ කේත ක්‍රමයක ලක්ෂණ ඒකීය බව එකම ක්‍රමයක් තියෙනවා. එක් අයිතමයක් සඳහා තිබිය හැකි එක් කේතයක් පමණි. එක අයිතමයකට එක කේතයයි. එක අයිතමයකට කේත ගොඩක් නැහැ. නියෝජනය කළ හැක්කේ එක කේතයකින් නියෝජනය කරන්න පුළුවන් එක අයිතමයයි. පැහැදිලි. හඳුනා ගන්න හරි ලේසි. බලන්නකො අර අපි ඔය සුපර් මාකට් වලට ගියාම අර බාකෝඩ් එක කියවන්නේ ඒක කේතයක්. බාකෝඩ් එකෙන් කියවගන්නේ කේතයක්. වෙනස් එකින් එකට වෙනස් වෙනවා. බහණ්ඩයෙන් බහණ්ඩයට සේවාවෙන් සේවාවට කේතය වෙනස් වෙනවා. කෙටි. හරි දිග නෑ. හරිම කෙටි. අකුරු 26ම තිබ්බොත් කේතය අඳුර ගන්න බෑ. අකුරු කීපයයි තියෙන කෙටි. ඒකාකාරී බව අපි කිව්වා. නව ආයිතමයක් ඇතුළත් කරන්න පුළුවන්. දැන් කේත ඉවරයි කියන්න බෑනේ. බහණ්ඩ කොච්චරාවත් අලුත් බහණ්ඩයකට අලුත් කේතයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වැදගත්කම හුවා දක්වන්න ඕනේ. බහණ්ඩේ ප්‍රායෝගික වැදගත්කම පෙන්눔 කරන්න ඕනේ කේතයකින්. නමින් උපුටා ගත යුතුයි. කේතේ දැකපු ගමන් බහණ්ඩේ මේකයි කියලා කියන්න පුළුවන්. මොන හරි කේතයක් තියෙන්න පුළුවන්. දැන් අපි රජයේ වියදම් වලදී දැන් අපි දන්නවානේ පුනරාවර්තන වියදම්, අයභාර වියදම් තියෙන 1000 කාණ්ඩේ. 1001 ඉඳලා ඊට එහාට. ප්‍රාග්ධන වියදම් තියෙන 2000න් උඩ ටිකට. එතන අපි දැක්ක ගමන් දන්නවා මේක මෙහෙමයි කියලා. හඳුනා ගන්න පහසුයි. ඕනෑම කේතයකින් හඳුනා ගන්න පහසුකමක් තියෙන්න ඕනේ. පැහැදිලිද? මොනවද තියෙන ප්‍රශ්න? මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන ගෙදර ඉන්න ගම. මේක මම එවලා තියෙනව නේද ඔයාලට? ඔව් සර්. හරි. අනිවාර්යෙන් ලියන්න. හරි?
මොනවද තියෙන ප්‍රශ්න? ඊළඟට අපි වැදගත් කොටසකින් පටන් ගන්නවා. දැන් කොහොමද වැදගත් තමයි. බලන්න පේපර්ස් වල පොඩි පොඩි ප්‍රශ්න මේවෙන් බහුවර්ණ ප්‍රශ්න අහලා ඇති. ලකුණු 2 3 ප්‍රශ්න. ඊළඟට අපි ද්‍රව්‍ය පිරිවැයෙන් පටන් ගන්නවා. ද්‍රව්‍ය, ශ්‍රමය, පොදු කාර්ය පිරිවැය වර්ග 3ක් තියෙනවා. මම මේ කොටස ඔන්ලයින්ම කතා කරන්න උත්සාහ ගන්නවා. පස්සේ බලමු පේපර්ස් කීපයක්. පේපර්ස් වල ගණන් ටික අපි ප්‍රායෝගිකව ෆිසිකලි කතා කරන්න බලමු. හරි මොනවද තියෙන ප්‍රශ්න? මේ ප්‍රශ්න දෙන්නේ මෙහෙම ඉන්නවා ඇරෙන්නේ නේ. මෙහෙම ඉන්න ප්‍රශ්න හැරෙන්න. හරි. එහෙනම් සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා. අපි ඊළඟ දවසේ හම්බෙමු.